හරි. අයිබෝන් හැමෝටම අපි පටන් ගමු ක්ලාස් එක. කඩ්ගාලයන් පේපර් එකේ හැමෝටම මාව ඇහෙනවද කියන්නේ? ඇහෙනවද මාව? ඔයාලට මාව ඇහෙනවද? ඇහෙනවා සර්. හරි. ඇහෙනවා සර්. පටන් ගමු. බලන්න මොඩල් පේපර් එක සාමාන්‍ය මම මේක පේපර් 27 කියලා තමයි නම් කරලා තියෙන්නේ. මේකේ අංකයක් වෙట్లా නැහැ. කමන්නේ. හරි. අපි ඉස්සලාම MCQ කීපයක් තියෙනවා එඩිට් කරලා එමු. මොකද අපි ඇනීමියා පාඩමකුත් කලින් දවස්වල කරා. ඉතින් ඒකෙත් ප්‍රශ්න කීපයක් තිබ්බා. පේපර් වල සහාය කියලා හිතන දේවල් තමයි මම මේ දාලා තියෙන්නේ. True or false regarding iron deficiency anemia. ඔයාලා දන්නවා iron deficiency anemia එක්කදී මොකද වෙන්නේ? iron deficient වෙනවා. ඒකෙන්ද අපිට පිටින් දෙන්න වෙනවා iron supplement එකක්. ඒ ගොඩාක් commonly පාවිච්චි කරන iron supplement එක තමයි ferrous sulfate. ඊට අමතරව ferrous gluconate, ferrous iron gluconate, ferrous iron fumarate ඔය වගේ ඒවා තමයි අපි දෙන්නේ. ඊට පස්සේ IV විදියට දෙනවා අපි iron dextran සහ iron sucrose කියන ඒවා. ඉතින් මේකේ කියනවා ප්‍රශ්නේ චුට්ටක් ලොකු කරන්න. right. මෙහෙම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. Ferrous salts are the preferred to ferric salt for treatment. සාමාන්‍යයෙන් ferrous salt are preferred to ferric salt for treatment. මොකද කියන්නේ උත්තරේ? True. ඔව්. ferrous තමයි හොඳම ferric වලට වඩා. හරිද? හැබැයි මතක තියාගන්න ferric වල තව එක dosage form එකක් තියෙනවා. ඒකට මේ sucrose sugar part එක නැත්නම් starch කොටසක් එකතු කරලා තියෙනවා. මගේ නම මතක් වෙන්නේ නැහැ. amylopectin හරි ඔන්න මොකක් හරි එකක් තමයි ඇඩ් කරලා තියෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ෆාමසි වල. ඉතින් ඒකත් equal efficacy එකක් පෙන්නනවා ferrous වලට සමානව. හරි ඒකට sugar part එක එකතු කරොත් තමයි ඒක වෙන්නේ. නිකන් දැම්මම ferric එහෙම සමාන වෙන්නේ නැහැ. ඉතින් මේක උත්තරේ අපි කියනවා ferrous salt හොඳයි ferric වලට වඩා. හරි right. Treatment should be discontinued soon after the hemoglobin has risen to normal. හරිද? False. ඇයි false කියන්නේ? මොකද? සාමාන්‍යයෙන් hemoglobin level එක normal level එකට ආවට පස්සේ අපි ඒ iron stores ටික replenish කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක නැවත පිරෙන්න ඉඩ අරින්න ඕනේ. ඒක පිරෙන්න සාමාන්‍යයෙන් මාස 3ක් විතර ගත වෙනවා. ඒකින්ද once hemoglobin become normal we should continue up to another 3 months. තවත් මාස 3ක් දක්වා continue කරන්න වෙනවා. ඕක තමයි සරල කතාව. උත්තරේ මේකේ නේද? වැරදි. Iron intake with meals enhance its bioavailability. මොකද කියන්නේ? iron ආහාර එක්ක ගත්තොත් මේකේ bioavailability එක වැඩි වෙනවලු. False. හරි. මට කියන්නකෝ එහෙනම් iron මේ සාමාන්‍ය මොනවා එක්ක ගත්තොත්ද bioavailability වැඩි වෙන්නේ? Vitamin C. Vitamin C. acidic medium එකක් එක්ක ගත්තොත් නේද? vitamin C වගේ එකක් එක්ක ගත්තොත්. හරි මොනවා එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් absorbency අඩු වෙන්නේ? Meal. Basic medium. basic medium එකක් එක්ක ගත්තොත් නේද? basic medium එකක් එක්ක ගත්තොත්. එහෙම නැත්නම් කිරි ආහාර, කැල්සියම් අඩංගු, ඇලුමිනියම් අඩංගු ඇන්ටාසිඩ්, මැග්නීසියම් අඩංගු ඇන්ටාසිඩ් නේද? ඒ වගේ දේවල් එක්ක එකට ගන්න එපා කියලා අපි කියනවා. එහෙම එකක් තියෙනවා. හරි? Tetracycline. ඔව් ටෙට්‍රාසයික්ලින් එකක් ගන්න එපා කියනවා. හරි එතකොට මොකද වෙන්නේ? absorbency අඩු වෙනවා. ඉතින් මොකක් කරේ ආවද? ඔව් සර් අපිට බොන්න දෙන්නේ ferrous sulfate නේද සර් ඔරලි ගන්න අපි. ඔව් ferrous sulfate. එතකොට සර් අපේ මේ අපි ferric sulfate ඔරලි ගන්න නැහැනේ. ගන්නවා. ferric බව වෙනව නේද? එහෙමද? ferric ගන්නවා. ferric තියෙනවා. ferric amylopectin හරි ඔන්නෝම එකක් තියෙනවා. හරි? ඒ ඇවිල්ලා මේ
ඒක ඇවිල්ලා ස්ටාර්ච් එකක් එක්ක එකතු කරලා තියෙන්නේ. කම්බයින් කරපුවාම ඇබ්සෝබන්සි සමාන වෙනවා සාමාන්‍ය පෙරස් වලට. ෆෙරික් විදිහට තියෙන එකක් තියෙනවා. එහෙම නැත්නම් සර් දැන් අපි පෙරස් සල්ෆේට් අපි ගත්තාම අපේ මේ ස්ටොමච් එකේදී ෆෙරික් බවට පත් වෙන්නේ නැහැ නේද? නෑ කන්වර්ට් වෙන්නේ නැහැ. ඇයි? ඒක ඔලුසියක්. ඈ? අපි මං හිතාගෙන හිටියා සර් එහෙම දෙයක් වෙනවද කියලා පෙරස් සල්ෆේට් නෑ කන්වර්ට් වීමක් වෙන්නේ නැහැ. කන්වර්ට් වෙන්නේ නැහැ. මොකද ෆෙරස් තමයි ෆෙරික් බවට පත් වෙන්නේ. ඒක ස්ටේබල්. හරි? නෑ ඒක මත් අහන එක තමයි පෙරස් පෙරික් බවට පත් වෙනවනේ. ඔව්. පත් ඒ හැබැයි ඇසිඩික් මීඩියම් එකදී ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයකදී ෆෙරස් ෆෙරික් බවට පත් වෙන්නේ නැහැ. හැබැයි බාෂ්මික වෙද්දී ඒ තත්ත්වෙටපත් වෙනවා. එතකොට ඇබ්සෝබන්සි අඩු වෙනවා. හරි. right. අයිතේ තව එකක්. අපි කියන්නේ අයන් ගන්න මේ අරගෙන අපි තේ බොන්න එපා කියලා. ටැනින් තේ වල ටී වල මොනවද තියෙන්නේ? ටී කියන්නේ කැමේලියා සයිනෙන්සිස්. ඒකේ තියෙනවා ටැනින් එකක්. ඒ ටැනින් මොකද කරන්නේ? ෆෙරස් වල ඇබ්සෝබන්සි අඩු කරනවා. හරි? යකඩ ආහාර එක්ක නේද? අපි ගන්න එපා කියනවා තේ බොන්න එපා කියනවා. liver absorbency අඩු වෙනවා. හරිනේ? ඒකත් එක හේතුවක්. right. Iron intake with meals enhance bioavailability කිව්වොත් උත්තරේ වැරදි. නේද? වැරදි. right. Iron intake with vitamin C with enhanced bioavailability මොකද කියන්නේ උත්තරේ? හරි. නේද? True. Right. The hemoglobin response is faster with parenteral iron than with oral iron. මොකද කියන්නේ? False. parenteral වල ඒ තරම් efficacy එක ඒ තරම්ම නැහැ. හැබැයි parenteral වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි parenteral කියන එක අපිට allergic reaction, anaphylactic shock ඒ වගේ දේවල් ඇති කරන්න දෙන හැකියාව වැඩි. ඒකින්ද අපි anemia වල drug of choice ඉදිරියට ගන්නේ oral iron. හරිද? right. Oral iron is safe during pregnancy. මොකද කියන්නේ? True. pregnant කට්ටියට oral iron දෙනවද? Oh, sir. දෙනවා. උත්තරේ හරි. හරි. අපි පෙරස් එක්ක ෆෝලික් දෙනවා. අපි ෆෝල් දෙනවා අපි. උත්තරේ හරි. right. එහෙනම් උත්තර මම කිව්ව විදිහටම පෙරස් වලට අපි ferric salt උත්තරේ හරි. treatment should be discontinued after hemoglobin has risen normal. වැරදි. Iron intake with meals enhanced by වැරදි. The hemoglobin response is faster with parenteral iron. උත්තරේ with is parenteral iron than with oral iron වැරදි. Oral iron is safe during pregnancy. හරි. right. මොන දෙවෙනි ප්‍රශ්නය? අහන්නේ. ප්‍රෙග්නන්සි ගැන අහන්නේ. සර් ප්‍රෙග්නන්සි ගැන කියන හින්දා අහන්නේ. ඔව්. මේ සර් ඉන්සියුලින් දෙන්න පුළුවන්ද ප්‍රෙග්නන්සි එකේදී? ඉන්සුලින්. ඔව්. ඉන්සුලින්. මොකද කියන්නේ? සර් ඉන්සුලින් ප්‍රෙග්නන්ට් එකේදී දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. ගැටලුවක් නැහැ දෙන්න පුළුවන්. හැබැයි oral drugs තමයි Metformin දෙන. ඔව් metformin සමහර drugs අපිට දෙන්න බෑ. තප්පරයක් දෙන්න මට කෝල් එකක් එනවා. එතකන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තර පොඩ්ඩක් හොයන්න තප්පරයක් දෙන්න මට.
හරි. ඉන්සුලින් ප්‍රශ්නයක් ආවනේ. ඉන්සුලින් කියන එක ඇත්තටම මේ ප්‍රෙග්නන්ට් පීරියඩ් එක දෙන්න පුළුවන් සාමාන්‍ය දෙන එකක්. හරි. සාමාන්‍යයෙන් අපි ඉන්සුලින් කියන එක දෙනවා. සමහර ඕරල් ඩ්‍රග්ස් නම් අපි ගන්න කියන්නේ නැහැ ප්‍රෙග්නන්ට් පීරියඩ් එකේදී. මේ මොකද ප්‍රෙග්නන්සි වලදී කන්ට්‍රාඉන්ඩිකේටඩ් ඕරල් ඩ්‍රග්ස් සමහර ඒවා හැම එකම නෙමෙයි. උදාහරණයක් එකාබෝස් කියන එක ප්‍රශ්නයක් නෑ ඒක ගන්න පුළුවන්. හරි ඒවා ඇඟට උරා ගන්න නැති එකක්. ඒකින්ද එහෙම ප්‍රශ්න ඉන්සුලින් වල ප්‍රශ්නේ තමයි ඉන්සුලින් කියන එකේ ගැටලුවක් නෑ. ඒක පාවිච්චි කරන්න පුළුවන් එකක්. හරි. True or false? Iron deficiency is the commonest cause of anemia. මොකද කියන්නේ? true sir. commonest. ඔව් ඇත්ත තමයි ලංකාවේ වැඩිපුරම තියෙන්නේ iron deficiency anemia තමයි. හරි. Iron is mainly absorbed from the stomach. මොකද කියන්නේ? walls නම් තමයි සර්. තව එතකොට සර් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නකෝ සර්. තව කොහෙද ඒක වෙන්නේ? mainly නැත්තම්? හරි. කොහෙන්ද iron absorb වෙන්නේ ඇත්තටම? iron iron is mainly iron is mainly absorbed from the stomach. දැන් false කියනවා true කියනවා. මොකද කියන්නේ? mainly කියලා තියෙන හින්දා නේද සර් false වෙන්නේ? Intestine. කොහෙන්ද? intestine. Small intestine. small intestine එකෙන් තමයි absorb වෙන්නේ. හේතුව මොකද්ද? මම ඔයාලට කිව්වා මේ අයන් ගැන විශේෂ කතාවකුත්. අතක දන්නේ මම වීඩියෝ එකකුත් පෙන්නනවා. අයන් absorb වෙන විදිය. මතකද? මතක් වෙන්නේ නැද්ද? පෙන්වන්න වේද ඒක? අපිට කොයිද ඒවා මතක තියෙන්නේ නේද? අයන් ඩෙෆිසියන්සි ඇනීමියා එනකොට ඔයාලට මතකද අයන් උරා ගන්න මොකද අයන් වලට තියෙනවා මේ නිකන් උරා ගන්න බෑ. ඒක කන්වර්ට් වෙන්න ඕනේ දෙයකට. කාට හරි මතක නම් කියන්න බලන්න. නැද්ද? මතක් වෙනවද නැද්ද? Nurses in කාටවත් මතක් වෙන්නේ නැහැ. හරි මේ අහගන්න ඉන්ටෙස්ටයින් එකේ තමයි ඇත්තටම අයන් ඇබ්සෝබ් වෙන්නේ. මේක අයන් සාමාන්‍යයෙන් අර මං කිව්වේ ෆෝලික් ඇසිඩ් හරි. එතකොට B12 ඇබ්සෝබ් වෙන්නේ අර මං කියවනේ එක්තරා මේවා එකක් ඕනේ කියලා ඉන්ට්‍රින්සික් ෆැක්ටර් එක ඕනේ. හොමෝම ගිහිල්ලා ඇබ්සෝබන්සි වැඩි කරන්න හේතු වෙනවනේ. මේකෙත් අයන් කියන්නේ මොකද්ද? අයන් කියන්නේ ධන අයනයක් නේද? දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ අයන් කියන්නේ ධන අයනයක්. ගොඩාක් අයනික දේවල් මම ඔයාලට කියලා දෙනවා අයනික දේවල්. හරි? අයනික දේවල් ඇඟට උරාගන්නේ මතක ඇති අයනික දේවල් සාමාන්‍යයෙන් අයනික් කම්පවුන්ඩ් ඇබ්සෝබන්සි මොනවද? ෆයිල පටල හරහා ගමන් කරන එක දෙන්නේ නැහැ. charged ion. හරි? ධන අයනේව හෝ ඍණ අයන හෝ යන්න දෙන්නේ නැහැ. හරිද? අයන වගේම තව එකක් තියෙනවා. අනිත් එක තමයි හයිඩ්‍රොෆෝබික් කියනවා. ජලයට අකමැති ඒවා. ඒවටත් යන්න දෙනවා හොඳට. හැබැයි ජලකාමී හයිඩ්‍රොෆිලික් ජලයට කැමතිවට යන්න දෙන්නේ නැහැ. ජලයට අකමැතිව හයිඩ්‍රොෆෝබික් කියවට ට්‍රාන්ස්පෝර්ට් කරන්න දෙනවා. දැන් මෙතන ගැටලුව තියෙන්නේ අයන් කියන්නේ මෙතන තියෙන්නේ ෆෙරස් Fe ධන දෙක අවස්ථාව. මේක ධන අයනික අවස්ථාවක්. මේක ඇවිල්ලා බාෂ්මික සංයෝගයක්. හරි? දැන් ආමාශයේ තියෙන්නේ ආම්ලික මාධ්‍යයක්.
අම්ලයක් භස්මයක් එක්ක එකතු වුනහම එයා අයනීකරණය වෙනවා. ඒක වළක්වන්න බෑ. හරි? ඒතර අයනයිස්ඩ් ඩ්‍රග්ස් ඇවිල්ලා ඉන්ඇක්ටිව්. හරිද? ඒවා ඇබ්සෝබන්සි අඩුයි. ඉතින් මෙයා ඇබ්සෝබ් කරන්න පත් වෙන්න ඕනි ෆෙරටින් බවට. හරිද? ඉතින් මෙයා අයන් ඇඟ ඇතුළට යන්න ඕනි. ඒක කරන්න පුළුවන් ඉන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී විතරයි. ඒ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා ස්මෝල් ඉන්ටෙස්ටයින් එකේදී වැඩිපුරම ඇබ්සෝබ් කිරීමේ හැකියාව තියෙන අයන් වලට. ඒ කියන්නේ ස්මෝල් ඉන්ටෙස්ටයින් එක භාෂ්මික මාධ්‍යයක්. හරි? දැන් ඕනම ඩ්‍රග් එකක් ඇබ්සෝබන්සි වැඩි වෙන්න ඒකේ pH අගය බලපානවා. හරි? දැන් බේසික් ඩ්‍රග් එකක් භාෂ්මික මාධ්‍යකදී අයනීකරණය වෙන්නේ නැහැ. හරි? අයනීකරණය වෙන්නේ අන්අයනයිස් ෆෝම් එක හොඳට ඇබ්සෝබ් වෙනවා. සෛල හරහා ගමන් කරනවා. ඔයාලට මතකද නැහැ ෆන්ඩමෙන්ටල් වලදී මම මේක කිව්වා. හරි? හැබැයි ආම්ලික ඩ්‍රග් එක වීක් ඇසිඩ් එකක්. හරි? ආමාශයේදී අයනීකරණය වෙන්නේ නැහැ. ඒකට හේතුව ආමාශය ආම්ලිකයි. ඒ නිසා ආම්ලික මාධ්‍යයකදී ආම්ලික ඩ්‍රග් එකක් ඇබ්සෝබන්සි වැඩි වෙනවා අයනීකරණය වෙන්නේ නැති හින්දා අන්අයනයිස් වෙන හින්දා. ඒ වගේම භාෂ්මික අයන් භාෂ්මික මාධ්‍යයකදී තමයි ඇබ්සෝබන්සි වැඩි වෙන්නේ. එතකොට මතක තියාගන්න භාෂ්මික මොකද්ද අපේ ආමාශය මේ ආහාර ජීර්ණ පද්ධතියේ ඉන්ටෙස්ටයින් එක. ඉන්ටෙස්ටයින් එක භාෂ්මිකයි භාෂ්මික අයන් ඇබ්සෝබන්සි වැඩි වෙන්නේ භාෂ්මික මාධ්‍යය තියෙන දැන්. ඒ කියන්නේ අයන් අන්අයනයිස් ෆෝම් එකේදී. ඒ තමයි ඉන්ටෙස්ටයින් එක. ඉතින් මේකේ කියන්නේ මේන්ලි ඇබ්සෝබ් ෆ්‍රොම් ස්ටොමක් කියලානේ. නෑ මේන්ලි ඇබ්සෝබ් වෙන්නේ ස්ටොමක් එකේ නෙමෙයි. ඇයි හේතුව අයන් භාෂ්මිකයි එයා යන්න ඕනේ කොහෙද? භාෂ්මික තැනකට ඇබ්සෝබ් වෙන්නේ. අන්න භාෂ්මික තැන තමයි අපේ අන්ත්‍රය. එතනින් තමයි හොඳට ඇබ්සෝබ් වෙන්නේ. මේකේ උත්තරේ වැරදි. දැන් හරිද සංකා? ඔව් සර් ඊයේ ඇහුවා ඒක ටිකක් අර ඊයේ ඇහුවා අද ෂුවර් නෑ වැඩි. නේද? ඈ? දැන් සර් කියද්දි මතක් වුණා සර් ඒක කියද්දි. දැන් ඔයාලා හැමෝම මතක තියාගන්න. අයනයිස් කියද්දි ඉන්ඇක්ටිව් ඇබ්සෝබ් වෙන්නේ නැහැ. එයා අන්අයනයිස් ෆෝම් එකේ ඉන්න ඕනේ ඇබ්සෝබන්සි ඉන්නේ. හරි? ඒ වගේම එයා ඉන්න මාධ්‍ය pH අගයත් වැඩගත් වෙනවා. ආම්ලික එකක් ආම්ලික මාධ්‍යයක දී වුණාම ඒක අයනීකරණය වෙන්නේ නැහැ. අන්අයනයිස්. එතකොට ඇබ්සෝබන්සි වැඩි. භාෂ්මික එකක් භාෂ්මික මාධ්‍යය දී වුණාම ඒක අයනීකරණය වෙන්නේ නැහැ. එතකොට ඒක අන්අයනයිස් ඇබ්සෝබන්සි වැඩි. හැබැයි අම්ලයක් භස්මයක් එක්ක මික්ස් වුණාම ඔන්න රියැක්ට් වෙලා අයන හැදෙනවා. අයනීකරණය වෙනවා. එතකොට අයනයිස්ඩ් ඒවා ඉන්ඇක්ටිව් ඒවා ඇබ්සෝබ් වෙන්නේ නැහැ. හරිද කතාව? ඔන්න ඔය තියරිය මතක තියාගන්න. රයිට්. එහෙනම් අපි යනවා C. C. Iron therapy is recommended to be stopped when the anemia is correct. මොකද කියන්නේ? මේකට උත්තරයක් දෙන්න බලන්න. ස්ටොප් කරන්න එපා කියනවා නේද? තව මාස 3ක් විතර. මාස 3ක් යන්න ඕනි. ඇනීමියා කරෙක්ට් වුණා කියලා හරියන්නේ නැහැ. තව මාස 3ක් අපිට දෙන්න වෙනවා. To replenish the iron stores. උත්තරේ වැරදි. Iron is stored in the body as ferritin. Ferritin විදියටලු iron store වෙලා තියෙන්නේ. හරිද වැරදිද? ඉස්සෙල්ලත් මම කිව්වා. ඔව් true නේද සර්? උත්තරේ හරි. Iron overdose is known to cause esophageal stricture. හරි? අන්න ස්රෝතේ මොනවා වෙන්න පුළුවන්ද? අන්න ස්රෝතේ අපිට අභ්‍යන්තර ආස්තරණය මොනවා වෙන්න පුළුවන්ද? ඉරිතැලීම් වලට ලක් වෙන්න පුළුවන්. හරි? මොකද කියන්නේ? iron overdose වුණාම මම මේකේ උත්තර දීලා තියෙනව නේද? ඔයාලට මන් දුන්නේ නැහැ පේපර් ඔව් එකේ. සර් උත්තර දුන්නා. උත්තර දීලා තියෙනවා සර්. දුන්නා නේද? ඒව බලලා දෙන්නේ මේ. පේපර් එක කරලා බැලුවේ. පේපර් එක කරලා බැලුවා. හොඳයි. හරි. මේ තියෙන්නේ. උත්තර ටික මම දාලා තියෙන්නේ. හරිනේ? රයිට්. ඔන්න උත්තර ටික. අපිට දුන්නේ නැහැ. ඔව් ඒක මේක දුන්නේ රිවිෂන් එකට විතරයි උත්තර ටික දුන්නේ. ඔයාලට දුන්නේ නැහැ. හරි? එතකොට ඇයි අපි ඔටුවද කියලා හරි දැන් ඈ. මෙහෙම නෙමෙයි. මේ රිවිෂන් එකට අපි කියලා දෙන්න එපා කරනකොට උත්තර ටික හරියට දෙන්න එපා. ඒකයි මම එහෙම දැම්මේ. හරි මොකද කියන්නේ? Iron stored in the
body as ferritin. හරි ඒක හරි. Iron overdose known to cause esophageal stricture. මොකද කියන්නේ? උත්තරේ. කොහොමද? කරාන. මොකක්ද උත්තරේ? හරි සර්. උත්තරේ හරි. ඔව් iron overdose වුණාම ඔය ගැටලුව එනවා. right. ඔන්න එහෙනම් ප්‍රශ්න දෙකක් කරා අපි. හරිද? අපි 3 4 5 6 අපි තව ටිකකින් කරමු යන් අපි SCQ එකකට. හරිද? SCQ එකකට යන්. ඔන්න අපි SCQ වෙනවා පළවෙනි එකට. මේකේ තියෙනවා answer all questions සාමාන්‍ය exam එකේ ප්‍රශ්න පහටම දැන් උත්තර ලියන්න කියනවා. එකක්වත් අතාරින්න දෙන්නේ නැහැ. ඉස්සර නම් අතාරින්න දුන්නා. දැන් දෙන්නේ නැහැ. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා with respect to NMRA Act 2015 answer the following. හරි NMRA එකට අනුව හරි මෙන්න මේවට උත්තර දෙන්න කියනවා. ඔහොම ආන්නවා NMRA එකට අනුවමයි උත්තර දෙන්න ඕනේ. හරිද? එතකොට මේක කියනවා define generic medicine හරි duties of pharmacists with regard to dispensing of හරි generic medicine ඊට පස්සේ function of national advisory committee ප්‍රශ්න ගොඩයි. හරි මේ ප්‍රශ්නෙට ලකුණු 20ක් හම් වෙනවා. ඒ කියන්නේ 25. හරි 25. right generic medicine කියන්නේ මොකද්ද? ඔයාලා අහලා තියෙනවා generic medicine කියන්නේ. හැබැයි එහෙම එකක් අහලා නැහැ. මොකද්ද? generic name නම් අහලා තියෙනවා. මොකද්ද generic name කියන්නේ? කාටද කියන්න පුළුවන්ද? මොකද කියන්නේ? generic name එක ඒක දන්නේ නැද්ද? පිළිමරි ගන්න ඕනේ. generic name කියන්නේ මොකක්ද drug එක? ඖෂධීය නම. ඖෂධීය නම නේද? හරි. generic medicine කියන්නේ මොකද්ද? අපේ ෆාමසි වලට එනවා විවිධ වර්ගයේ ඖෂධ. මොනවාද? brand name වලින් ගොඩක් එනවා. generic name හැබැයි එකයි තියෙන්නේ මේකට. හරි? brand name ගොඩක් තියෙන්න පුළුවන්. උදාහරණයක් paracetamol ගත්තාම Panadol, Calpol, Regomol නේද? කොහොම ගොඩක් ඒවා තියෙනවා. අපිට දැන් generic medicine වලදී කියන්න ඕනේ මෙන්න මෙච්චරයි. generic medicine කියන්නේ මේ හැම brand එකේම තියෙන්නේ මොකද්ද? එකම drug එක. හරිද? ඒකේ හොඳ brand තියෙන්න පුළුවන්, නරක brand තියෙන්න පුළුවන්. අපිට ඒක මොකුත් කියන්න බෑ. හැබැයි generic medicine වලදී අපි කියන්න ඕනේ මේකේ තියෙන්නේ paracetamol, මේකේ තියෙන්නේ paracetamol, මේකේ තියෙන්නේ paracetamol. හැබැයි මේවා වෙළඳ නම් වලින් විවිධ නම් වලින් තියෙනවා. දැන් community pharmacist කෙනෙක්ට ඒ වගකීමක් මේක. රෝගියා ඇහුවොත් ඇයි මේ වෙළඳ නම් වලින් තියෙන්නේ මොකද්ද හොඳ මොකද්ද ඒකට හේතුව කියලා ඇහුවොත් එහෙම අපි කියලා දෙන්න ඕනේ ඒක. හරිද? ඉතින් ඇත්තටම generic medicine ගොඩක් අපි study කරපුවාම ගොඩාක් generic medicine ගත්තාම brand එක වගේම bio availability තියෙනවා. ඒ කියන්නේ efficacy එක ඒ වගේම තියෙනවා. හරි ගොඩක් ඒ වගේ එහෙම වෙලා තියෙනවා. ඉතින් අපි ලෙඩාට කියලා දෙන්න ඕනේ මෙහෙම brand name තිබ්බට හරි එක එක brand ආවට මේව තමයි effect එක එක වගේ තමයි එකම විදියට තමයි යන්නේ කියන එක කියලා දෙන්න ඕනේ. අපි ලෙඩා ඉල්ලුවොත් මට මේ brand එකෙන් දෙන්න අපි ඒක දෙන්න බැඳිලා ඉන්න ඕනේ. දෙන්න බෑ. එයා ඉල්ලන එකට අපි දෙන්නත් ඕනේ. හරිද? ඉතින් ওই කාරණා ටික කියන්න ඕක තමයි generic medicine කියලා කියන්නේ. හරි? generic medicine වලදී අපිට බෑ ලෙඩාට බලෙන් දෙන්න කිසිම දෙයක් මොනවාද? brand එකක් මේ brand එක ඔයා ගන්න කියලා කියන්න බෑ. හරි generic drug එකක් නම් ඒ brand ගොඩක් තියෙනවා නම් generic name එක එකම නම් අපිට හිතුව පරිදි අපේ brand එක දෙන්න බෑ. හරි රෝගියා ඉල්ලන එක දෙන්න පුළුවන්. හැබැයි අපි කියලා දෙන්න ඕනේ generic medicine කියන්නේ මේ හැම එකේම තියෙන මේක මේ drug එකකින් වෙන්නේ මේකයි කියලා දෙන්න. හරි ඊට පස්සේ ප්‍රශ්නෙට අහනවා මෙහෙම දෙවෙනි එක. මේක මේ NMR එකේ කෙලීම generic medicine කියලා මොනවා කරලා තියෙනවද? වෙනමම chapter එකක් තියෙනවා. generic medicine වල වෙනම part එකක් තියෙනවා ඔයාලගේ act එකේ. දැන් මම ඒක තමයි මේ ඔයාලා දෙන්න ලෑස්තුනේ. right. act එකක් බලන්න ඕනේ ඔය ගමන්. ඊට පස්සේ කියනවා ඔයාලා කියන්නලු 3 duties of pharmacist with regard to dispensing of generic medicine. generic medicine එක අපි ලෙඩාට දෙනකොට අපේ duties 3ක් කියන්න කියනවා. හරි? එතකොට දැන් දැනන් ඉන්න ඕනේ ඔයා explain කරන්න ඕනේ ලෙඩාට
විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් තියෙනවා. හැබැයි ඒකේ ඩ්‍රග් එක විදිහට තියෙන එකම ඩ්‍රග් එක. ඊට පස්සේ ලෙඩා ඉල්ලුවොත් මේක මේ බ්‍රෑන්ඩ් එක දෙන්න කියලා අපි දෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට දෙන්න බෑ මොනවද? අපිට හිතෙන බ්‍රෑන්ඩ් එක ලෙඩාට දෙන්න බෑ. හරි. ලෙඩාට එක්ස්ප්ලেইন කරලා දෙන්න ඕනේ. මේකයි කතාව කියලා. හරි. ඊට පස්සේ National Advisory Committee ගැන අහලා තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. right. එහෙනම් ඔන්න ජෙනරික් මෙඩිසින් ඩිෆයින් කරන්න කියලා කියනවා. හරි. right. කවුරු හරි ඔව් කියන්නේ. සර් එතකොට ඔය මේ බ්‍රෑන්ඩ් වෙනස් වෙනකොට මේ ඩ්‍රග් එකේ ක්වොලිටි වෙනස් වෙනවද? එහෙම නෑ නේද? ඔය ක්වොලිටි මෙහිමයි. සාමාන්‍යයෙන් ක්වොලිටි කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ක්වොලිටි කියලා අපි මනින්නේ මෙතනදී බයෝ අවైలබිලිටි එක නෙමෙයි. ක්වොලිටි කියන්නේ අපිට තියෙන ඒ ඩ්‍රග් එකේ එකක් තමයි බාහිර පෙනුම. ඒකත් ක්වොලිටියට හේතුවක්. ඒකේ පැකේජින් ඒකත් ක්වොලිටියට හේතුවක්. හරිද? ඒ කියන්නේ ඩ්‍රග් එක එකම ජෙනරික් එක වුණාට ඒ කියන්නේ එකම වුණාට බ්‍රෑන්ඩ් එකකදී ඒක හදලා තියෙන විදිහ හරි ඒක වටේ පැකේජින් එක හරි මේකේ ක්වොලිටියට රඳාපවතිත අලුත් දේවල් කරලා තියෙන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකේදී. දැන් අපි තිබු පැනඩෝල් පෙත්ත හොස්පිටල් එකේ නිකන් පෙත්තක්. හරි. හැබැයි ඒක බ්‍රෑන්ඩ් එකට යද්දි පැනඩෝල් කියන බ්‍රෑන්ඩ් එක බලන්න බ්ලිස්ටර් පැක් එක දාලා ඒක තව බොක්ස් එකක් ඇතුළට දාලා මොකද වෙන්නේ? environment condition මොනවා කරලා දෙනවද? යා වලක්වලා තියෙනවා. ඒක විනාශ වෙන්න තියෙන ඒකේ ක්වොලිටි අඩු වෙන්න තියෙන දේවල් වලක්වලා තියෙනවා. එතකොට බලන්න ඔයාලට තේරෙනවද ජෙනරික් ඩ්‍රග් එකට වඩා දැන් මෙතනදී බ්‍රෑන්ඩඩ් එක යම්කිසි ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒකෙන් ඩ්‍රග් එකේ ක්වොලිටියට බලපෑමක් වෙනවා. වෙනවද නැද්ද? වැඩි ඕනේ නැහැ. විටමින් C පෙත්ත බලන්න. හරි ජෙනරික් ඩ්‍රග් එක බල්ක් පැක් එකක් එන්නේ. විටමින් C. හැබැයි අපි ෆාමසියට ගියපුවාම ෆාමසියේ විටමින් C එකක් අපි දමු ස්ට්‍රෙප්සිල් එකක් කියලා. මිලිග්‍රෑම් 500 බලන්න ඒකේ පැකින් කොහමද? ඒ පැක් එකම හරි යුනිට් ඩෝස් එකක් එක ඩෝස් එකක් ඒකට වෙනම පැකින් එකක් දාලා නේද? ඒකම තවත් බොක්ස් එකක් කාටුන් එකක් ඇතුලේ දාලා වෙනම තියලා තියෙනවා. එතකොට ක්වොලිටි ආරක්ෂා වෙනවද නැද්ද? වෙනවා. හරි. ඒ නිසා බ්‍රෑන්ඩ් එකේ හරි අපි බ්‍රෑන්ඩ් එකක් ගන්නකොට ඒකේ ඉතිරි දේවල් බලන්න ඕනේ. පැකේජින් මැටීරියල්, හරි ඒකේ ස්ටෝරින් කන්ඩිෂන්, හරි ඒක හැන්ඩලින් කරන විදිය, ඒ වගේ දේවල් බලන්න ඕනේ. එතකොට ක්වොලිටියට ඒක බලපෑමක් ඩිරෙක්ට්ලි කරනවා. හරි? ඒක නිසා ජෙනරික් මෙඩිසින් සහ බ්‍රෑන්ඩඩ් ගන්නකොට අපි ජෙනරික් එක වගේම නම් බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. ඒකේ තේරුමක් නැහැ. හරි? ජෙනරික් එකට වඩා වැඩි ස්ටෙප් ගානක් ගිහිල්ලා තියෙනවා නම් ඒකේ අනිත් දේවල් ෆෝමියුලේෂන් එකේ ඒක මොනවා හෝ හේතුවකින්ද ක්වොලිටිය ආරක්ෂා කරනවා ඇති. හරි? ඒ නිසා බ්‍රෑන්ඩ් එකේ වෙනසක් තියෙන්න පුළුවන්. හරි නේද? රයිට්. අපි යන්න ජෙනරික් මෙඩිසින් වලට අපේ ඇක්ට් එක බලමු පොඩ්ඩක්. ඔන්න ඇක්ට් එක මම ඇක්ට් එක පෙන්නන්නයි යන්නේ. පේනවද ඔයාලට ඇක්ට් එක? National Medicine Regulatory Authority. ඇක්ට් එක පේනවද ඔයාලට? මොකද්ද පේන්නේ? ඔව් සර්. පේනවනේ. මේකේ තියෙනවා ජෙනරික් මෙඩිසින් වලට වෙනම කොටසක්. බලන්න මේ තියෙන්නේ ජෙනරික් මෙඩිසින්. ඔන්න ඇක්ට් එකේ ඩෙෆිනිෂන් එක. හරි? means a medicine. හරි generic medicine means a medicine has the same quantitative composition of therapeutically active substance. හරි? බ්‍රෑන්ඩ් එකේ තියෙන්නේ මේක වල පේනවා මම නම් චුට්ටක් ලොක් කරන්න. හරි. දැන් පේනවනේ? right. බ්‍රෑන්ඩ් එකේ තියෙන්නේ මොන විදියද? ජෙනරික් එකේ තියෙන්නේ එකම therapeutic active substance එක. හරි. Being substances or similar quality to those used in the registered medicine. හරි. අර registered medicine එක වගේම ඒ විදියටම ඒ quality එකම තියෙනවා කියලා මේ කියන්නේ. Has the same pharmaceutical form. tablet නම් tablet. ඒ විදියටමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඒක syrup නම් syrup. is bioequivalent. අරකේ වගේම අපේ ඇතුලේ ක්‍රියාකාරී වෙනවා. bioequivalent. Has the same safety and efficacy properties.
safety efficacy දෙකම ඒ විදිහට තියෙනවා හරි ඉතින් ඕක තමයි generic medicine කියන්නේ generic medicine කියන්නේ අර branded එක වගේම generic drug එක හදලා තියෙනවා quality එක efficacy එක හරි ඒ ඔක්කොම ඒ විදිහටම තියෙනවා එහෙම එකක් අපි කියනවා generic medicine කියලා right දැන් generic medicine වලදී හරි අපි ගන්න ඕනි කරුණු ටිකක් තියෙනවා හරි ඒක අපිට මේකේ දීලා තියෙනවා අපිට දෙන්න එතනට යන්න ඕනේ මේ දෙන්නේ මේකේ ලොකු ගොඩක් තියෙනවා හරි මම ඉන්න මම ඒක යන්න මට මෙතන දැන් හොයන්න ටිකක් එහාට මෙහාට යන්න එක ඒකේ තමයි මෙහෙම ගන්නවා හරි මේකනේ අපේ පේපර් එකට මම මේක එකතු කරලා දාලා තියෙනවා ඕම් බලන්නකො right මේක තමයි generic medicine කියලා අපි ගන්නෙ has the same composition ලොකු කරන්න වෙන්නේ පේන්නේ has the same composition of active substance අර අරකේ තිබ්බම දේවල් ටික has similar quality to those used in the registered හරි medicine අරක විදියටමයි තියෙන්නේ has the same pharmaceutical form ඒ form එකමයි තියෙන්නේ bioequivalent has the same safety and efficacy properties ඔන්න ඔය ටික ලිව්වනම් ඇති generic medicine කියලා ආපුවාම හරි ඉතින් ඇක්ට් එකේ තියෙන කතාව ඉතින් මේක අපිට මතක තියාගෙන ලියන්න බැයි නම් අපි මොකද කියන්න ඕනේ මතක තියාගන්න සරලව මොකද්ද composition එක හරිද action එක quality එක හරි bioequivalence එක හරි pharmaceutical form එක මේ ඔක්කොම brand එක වගේම තියෙන එකයි මේකේ අදහස generic medicine කියන්නේ same composition හරි same quality හරි efficacy safety bioequivalent හරි dosage form මේ ඔක්කොම සමාන නම් brand එකට ඒක generic medicine එක හරිද right ඔන්න ඔය කතාව ලියුවනම් ඇති ඕකේ NMR එකේ දාලම තියෙන එකක් මම දැන් පෙන්නුවේ ඒක තමයි right ඒ ඔය විදිහට කියනවා නම් පාඩම් කරගන්න ලේසියිනේ සර් ප්‍රශ්නෙත් එක්ක උත්තරේද නෑ ඔව් සර් ඒකත් එහෙමද සර් ප්‍රශ්න ටික නේ අපිට ඒ තැන් හොයාගන්නනේ බැරි සර් ප්‍රශ්න දුන්නාට මේමයි ඒ තැන් හොයන්න කොහමද වෙන්න ඕනේ ඔයාලා මුළු ඇක්ට් එකම එකපාරක් හරි උඩින් හරි බලන්න ඕනේ හරි දැන් මම ඔයාලට මම හිතන්නේ ගෲප් එකට ඔයාලා ඇක්ට් එක දැම්මා ඒක එකපාරක් හරි උඩින් ඔක්කොම පිටු 98ක් තියෙනවා 98ට ඔයාලට කියවන්න තේරෙන්නේ නැහැ සමහර ඒවා තේරෙන්නෙම නැහැ හරිද ඒක නිසා පුළුවන් දේවල් ටික බලන්න ඉස්සෙල්ලා එතකොට තියෙන තැන හොයාගන්න පුළුවන් පළවෙනි එක දැන් මේ දාන මේ අපි හිතමු මෙඩිකල් ඩිවයිස් ගැන කතා කරද්දී මොන chapter එකේද තියෙන්නේ මම අර මුලදීම බෙදලා දුන්නේ රිවිෂන් එකේ තියරි ක්ලාස් එකේදී පළවෙනි chapter එකේ මේක authority එක establishment authority දෙවෙනි එකට මෙහෙම කියලා device ගැන හරි borderline device ඔය වගේ ගැන මම කිව්වේ අන්න ඒතර මතක් වෙනවා දැන් මේක ඇත්තේ මෙතන කියලා idea එක එන්න ඕනේ හරි කමන්නේ අපිට ඉතින් ඔය idea එක දැන් එන්නේ නැහැ කොහොමද දැන් අපි try කරන්න ඕනේ මේවට උත්තර ටික කොහොම හරි ගැට ගහ ගන්න නේද right අපේ duties මොනවද generic මේක මම මේ දාන්න හේතුවක් තියෙනවා මේ ප්‍රශ්නේ එහෙම දාන්න හේතුවක් තියෙනවා ඒ නිසා ඒකට ready වෙන්න right strategic duties of pharmacists with regard to dispensing of generic medicine to a customer කෙනෙක්ට ඔයා generic medicine එකක් dispense කරද්දී ඔයා කල යුතු දේවල් මොනවද හරි මොකද කියන්නේ අපි කියන්න ඕනේ කෙලින්ම ලෙඩාට හරිද මේ මෙඩිසින් එකට අදාළ තියෙනවා බ්‍රෑන්ඩ් කීපයක් මෙන්න මේවා තමයි බ්‍රෑන්ඩ් ටික දැන් කෝ ඇමොක්සික්ලව් කියන එක ලිව්වහම අපි කියන්න පුළුවන් මොනවද ඔග්මෙන්ටින් තියෙනවා එන්හැන්සින් තියෙනවා මොක්සික්ලව් තියෙනවා හරි ඔහොම ගොඩක් ඒවා තියෙනවා කියලා මේවා ටික පෙන්නන්න ඕනේ හරි ඊට පස්සේ issue the lowest price product with consent of the customer කැමති නම් customer ගන්න කැමති නම් අඩුම මිලක් සහිත product එක අපි issue කරන්න ඕනේ යාට හරි එයා කැමති නම් විතරයි consent of the customer
advise the customer from the language requested by him. එයා කියන language එකකින් අපි කියලා දෙන්න ඕනේ. හරි? එයාට tamil වලින් ඕන නම් tamil දන්න කෙනෙක් ලව කියලා දෙන්න ඕනේ. සිංහලෙන් ඕන නම් සිංහලෙන් කියලා දෙන්න ඕනේ. ඉංග්‍රීසියෙන් ඕන නම් ඉංග්‍රීසියෙන් කියලා දෙන්න ඕනේ. හරි? ඔන්න ඔය තුන අති විශේෂයි generic medicine එක customer කෙනෙක්ට දෙනකොට අපි කළ යුතු duties. පළවෙනි එක available brand ටික කියන්න ඕනේ යාට price එකත් එක්ක. අපි ඒව කරන්නේ නැහැ නේ ෆාමසි එකේ නේ. අපි දෙන්නේ ලොකුම ඩ්‍රග් එකෙන් තමයි දීලා දාන්නේ ලෙඩාට. හරි? ඊට පස්සේ මොකද යන්නේ? lowest cost එක තියෙන එක. මේකයි කියලා එයා කස්ටමර් දැනගන්න ඕනේ දැන් price කියපුවාම. එතකොට එයා ඉල්ලුවොත් ඒක අපි ඒක දෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ලෙඩාට කියන්න ඕනි මේ කාරණා ටික එක්ක ඔයා ඉල්ලන භාෂාවෙන් කියලා දෙන්න ඕනේ. හරිනේ? ඕක තමයි generic medicine එකක් dispense කරද්දී pharmacist තියෙන duties ටික. හරිනේ? right. ඔය ප්‍රශ්න ටික හොඳට ඔළුවේ තියාගන්න. මේ ප්‍රශ්න ටික හරිය වැදගත් ටිකක් NMR එක සම්බන්ධයෙන්. right. අපි යන් ඊළඟ එකට. right. State three functions of National Advisory Committee. අයියෝ National Advisory Committee කියන්නේ ජාතික මොකද උපදේශන කමිටුව. මොකේද මේක පිටවෙන්නේ? National NMRA එකේ National Medicine Regulatory Authority Act. මෙයාට මේ කමිටි එක තමයි මේ කමිටි එක යටතේ තව කමිටි කීපයක් පාලනය වෙනවා. එකක් තමයි device sub committee. හරිද? medicine sub committee. හරි borderline product sub committee. advertisement ඕමම තවත් දේවල් ගොඩක් තියෙනවා. මේ advisory committee එකේ අරමුණ තමයි එකක් තමයි authority එකට උපදෙස් දීම. විශේෂයෙන් minister ට. හරි? minister ට උපදෙස් දෙන්න පුළුවන් මේකෙන්. හරි අනිත් එක තමයි මේ NMRA act එක හරි මේක ඇතුලේ තියෙන නීති ටික අපි හැම වෙලේම සුපර්වයිස් කරන්න පුළුවන්. දැන් මේවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් උදාහරණයක් 2015 තිබ්බ සමහර රෙගියුලේෂන් නෙමෙයි 2019 වෙද්දී එන්නේ. ඒවා අලුත් වෙනවා. අන්නේ ක්‍රියාවලිය කරන්න National Advisory Committee එකට හැකියාව දෙන. ඒකට උපදෙස් දෙන්න පුළුවන්. ඒවා සුපර්වයිස් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි එයාට පුළුවන් මොකද්ද? ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මොනවා කරන්නද? ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉම්ප්ලිමන්ටේෂන් කරන්න. මේක පණ ගන්නවන්න පුළුවන්. හරිද? මේක ආරම්භ කරන්න පුළුවන් මේ National Advisory Committee. මේක තමයි මේ පොලිසි එක දියුණු කරන්න පුළුවන් මේක උපදෙස් දීලා මේක මෙහෙම වෙන්න ඕනි කියලා එයාට තමයි මේ බලය තියෙන්නේ ඒක කරන්න. උපදෙස් දෙන්න බලය තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන්නේ authority එකට. හරි? right මොනවාද ප්‍රධාන ෆන්ක්ෂන් තුන? supervision of the proper implementation of the NMRA Act. NMRA Act එක හරියට ඉම්ප්ලිමන්ට් වෙනවද කියලා සුපර්වයිස් කරන්න පුළුවන්. හරිද? දෙවෙනි එක. supervision of the proper implementation of the national medicine policy. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා සුපර්වයිස් කරන්න පුළුවන්. හරිද? right. ඊට පස්සේ advise the minister and the authority on the issues related to act and policy. මේ act එකට සහ මේ policy වලට අදාළව හරි ප්‍රතිපත්ති වලට අදාළව එන ප්‍රශ්න වලට උත්තර හරි මිනිස්ටර්ට සාකච්ඡා කරලා උපදෙස් දෙන්න පුළුවන්. මිනිස්ටර් දෙන්න ඕනේ. ඇයි එයා ඊතර ඉගෙන ගන්න නැහැ නේද? ඉතින් එයාට උපදෙස් දෙන්න මේක මේ ඇඩ්වයිසරි කමිටි එක වැදගත්. හරිනේ? එහෙනම් ඔන්න ඔය ප්‍රධාන කාරණා තුන ඔයාලා කියන්න ඕනේ මේ ඇක්ට් එක සම්බන්ධයෙන්. හරි. ඔයාලා මතකින් කියන්න බලන්න මොකද්ද පළවෙනි එක? NMRA ඇක්ට් එක. පළවෙනි එක ඇක්ට් එක. ඇක්ට් එක හරියට මොනවා කරන්නද? පණ ගන්නවන්න මේක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා සුපර්වයිස් කරන එක. දෙවෙනි එක තමයි පොලිසි එක, National Medicine Policy එක හරියට ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා උපදෙස් දෙන එක. නැත්නම් සුපර්වයිස් කරන එක. හරි. ඊට පස්සේ මිනිස්ටර්ට උපදෙස් දෙනවා. එදිනෙදා එන මේ ඇක්ට් එකයි පොලිසි වලයි එන ගැටලු සම්බන්ධයෙන් මිනිස්ටර්ට උපදෙස් දෙන්න බලය තියෙනවා එයාට. ඔය ටික තමයි යාළුවෝ කාරණා. හරිනේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ බලන්න ඔයාලට තන්නේ ක්‍රම අහලා තියෙන්නේ මොකක් ගැනද? NMRA Act එක ගැන. හරි? ඉතින් NMRA Act එකේ තියෙනවා ඔයාලා පාඩම් කරන්න definition වගේක්. මේ definition හරහා තමයි ඔයාලට ප්‍රශ්න එන්නේ. මතක තියාගන්න. හැම වෙලේම NMRA එකේ definition එකක් එක්ක තමයි ඔයාලට ප්‍රශ්න එන්නේ. ඒ නිසා definition බලා ගැනීම ඔයාලා සතු වගකීමක්. හරිනේ වැඩේ? definition පාඩම් කරන්න ඒකට අදාළ කොටස කියවන්න හැම වෙලෙම.
right ඔන්න මම යනවා දෙවෙනි ප්‍රශ්නෙට දැන් පළවෙනි ප්‍රශ්නේ කොටස් තුනක් ඉවරයිනේ ඒ තුනම අපි කරා අපි යන් ඊළඟ ප්‍රශ්නෙට හරි regarding community pharmacy practice community pharmacy කියන්නේ කවුද ඔය එළියේ තියෙන pharmacy community එකේ අපේ මිනිස්සු යන pharmacy කියන්නේ හරි ඒ pharmacy practice එකේදී අපි කියනවා state 5 responsibilities of community pharmacists with respect to storage of medicine අන්න ඖෂධ ගබඩාකරණය පිළිබඳ එතන ඉන්න pharmacist තියෙන responsibilities පහක් වගකීම් පහක් මොකද කියන්නේ පළවෙනි එක මේක කියනවා store medicine under label storage condition ඒ කිව්වේ medicine හැම වෙලේම labeled storage condition එක තියන්න කියලා කියනවා හරි label අපි label කරලා තියා ගන්න ඕනේ හරි right follow the EFO හරි FIFO කියන්නේ මොකද්ද FIFO first in first out එහෙමද නෑ early expiry first out කියලායි අපි කියන්නේ හරි මේකේ තියෙන්නේ first expired first out හරි early expiry first out නැත්නම් first expiry first out කලින්ම expire වෙන එක්කෙනා කලින්ම ලෙඩුන්ට දෙන්න ඕනේ අපි රාක්‍යක බෙහෙත් ගබඩා කරද්දී ඉස්සර ආපු පිළිවෙලටයි ගබඩා කරේ මොකද උනේ රාක්‍ය බෙහෙත් ගබඩා කරනවා දැන් උන්න කලින් ස්ටොක් එක තියෙනවා හරි දැන් මොකද කරන්නේ පස්සේ එනවා තව ස්ටොක් එකක් ගන්නවා අපේ ඩිස්ට්‍රිබියුටර් එකේ අරගෙන ඉවරලා මොකද කරන්නේ ඒක පස්සේනේ ආවේ ඒක පිටිපස්සෙන් ගහනවා එහෙම නෙමෙයි කරන්න ඕනේ අපි කරන්න ඕනේ කොහොමද කලින් එක්ස්පයර් වෙන්නේ මොන බැච් එකද කියලා බලන්න ඕනේ ඒක ඉස්සරහට ගන්න ඕනේ රාක්කේ එතකොට ඒක තමයි ලෙඩාට යන්නේ ඉස්සල්ලා ඉස්සරහින් තියෙන එක අපි දෙන්න ඕනේ පස්සේ එක්ස්පයර් වෙනවා පිටිපස්ස දාන්න ඒකෙන් අපිට එක්ස්පයර් වෙන එක අඩු කරගන්න පුළුවන් හරි ඉස්සරහාවේ මොකද්ද first in first out කියලා තිබ්බේ first in first out ඉස්සල්ලා එන එක ඉස්සල්ලා දෙනවා එහෙම ඉස්සලා තිබ්බේ දැන් එහෙම නෙමෙයි අපි කියන්නේ හරි දැන් කියන්නේ early expire first out කලින් expire වෙන එක ඉස්සල්ලා එළියට යන්න ඕනේ හරි right ඔන්න ඔය ක්‍රමේ තියෙන ඉස්සර තිබ්බේ අර විදිය දැන් තියෙන්නේ මේ විදිය මේක ක්‍රියාත්මක කරන්න එතන ඉන්න pharmacist මොලේ තියෙන්න ඕනේ හරිනේ ඊට පස්සේ dispense medicine in containers that protect the medicines හරි dispense medicines in container දාලා container එකේම medicine එක dispense කරන්න නැත්නම් that protect the medicine medicine ආරක්ෂා කරන්න අපි උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕනේ ඒ container එක පුළුවන් තරම් original container එකම එලා දෙන්න ගොඩාක් pharmacy වලට එන drugs අපි දන්නවා bulk ඒවා හරි අඩුවෙන් තමයි අපි ගන්නෙ original container නැත්නම් card විදියට තමයි එන්නේ අපි දෙනකොට card එකේ විදියටම දෙනවා ඒකින්ද ගොඩාක් සාමාන්‍යයෙන් මේ original container එකත් එක්ක තමයි අපි drug එක issue කරන්නේ බොහෝ වෙලාවට ඒකින්ද කලාතුරකින් prednisolone වගේ 1000 pack අපි දෙන්නේ නැහනේ ඒ වගේ ඒවා අපි ගණන් කරලා දෙනවා bulk pack එකකින් අරගෙන ඒ කියන්නේ 1000 pack එකකින් අරගෙන ගණන් කරලා දෙනවා එතකොට අපි ඒවා සුදුසු පරිදි භාජනයකට දාලා දෙන්න ඕනේ හරි ඒ කියන්නේ හොඳ label එකක් තියෙන cover එකකට දාලා දෙන්න ඕනේ right follow cold chain maintenance of medicine sensitive to temperature හරි cold chain එක කිව්වේ මොකද්ද cold chain කියන්නේ මොකද්ද අපේ ඖෂධ ඖෂධ ගොඩක් වෙලාවට උෂ්ණත්වයට සංවේදී විශේෂයෙන් වැක්සින් වර්ග උෂ්ණත්වයට සංවේදී හරි ඒ නිසා ඒ උෂ්ණත්ව පරාසයන් තුලම රඳවාගෙන ඖෂධ මොනවා කරන්න ඕනද අපි ස්ටෝර් කරලා තියා ගන්න ඕනේ ඩිස්පෙන්ස් කරන්න ඕනේ රෝගියාව දැනුවත් කරන්න ඕනේ cold chain එක හදන තැන ඉඳන් රෝගියාට යන තැන දක්වා අපි උෂ්ණත්වය ආරක්ෂා කරලා මේක නිසි පරිදි ගබඩා කරලා තියාගෙන රෝගියාට දෙනවට කියන අපි cold chain maintenance කියලා. ඒක ක්‍රියාත්මක කරවන්න ඕනේ. හරි විශේෂයෙන් වැක්සින් වලට. ඒ වගේ දේවල් වලට cold chain එක කියන්නේ. ඊට පස්සේ check the temperature of refrigerator and record. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකක තියෙන ටෙම්පරේචර් එක අපි හැමදාම මොනවා කරන්න ඕනද? රෙකෝඩ් කරන්න ඕන. උදේ 8ටයි හවස 3ටයි. උදේ 8ට ටෙම්පරේචර් රෙකෝඩ් කරනවා හවස 3ට ඒක ලියන්න ඕනේ. හරි ඒක රෙකෝඩ් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මොකද කරන්න ඕනේ? ඒක බලනවා වගේ මේක ලියන්නත් ඕනේ. ඒක අපි රෙකෝඩින් අපි හැමදාම තියාගන්න ඕනේ අපි ළඟ. ඇයි
මේව බලනවා ඇවිල්ලා ඔයාලගේ කවුද? ෆාමසි චෙක් කරන්න එන්නේ හිටපු ගම. අන්න එයාලා බලනවා ඇවිල්ලා. හරි? ඕව රෙකෝඩින් තියෙන්න ඕනේ. දැන් අපි හිතමුකෝ බැරි වෙලාවක්වත් අපේ උදේ උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක ගිහිල්ලා ෆ්‍රිජ් එකෙන් 12ට විතර. හරි? 12ට විතර ගිහිල්ලා සෙන්ටිග්‍රේඩ් අංශක 12යි. හැබැයි හවස් වෙද්දි 4ට විතර බහැලා. ඒ කියන්නේ ලොකු වෙනසක්. එතකොට බලන්න ඕනේ ඒකට හේතුව මොකද්ද? කරන්ට් එක ගියාද? මොකද්ද උනේ? ඒක කොච්චර වෙලාවක් තිබ්බද? ඔන්න ඔය දේවල් බලන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ වැක්සින් තියනවනේ වැක්සින් වලට හානි වෙලාද? අන්න ඒවා බලන්න ඕනේ. ඒ නිසා ඔයාලා රෙෆ්‍රිජරේටර් නැත්නම් ටෙම්පරේචර් රෙකෝඩින්ග්ස් ළඟ තියාගත යුතුයි. ඒක කමියුනිටි ෆාමර්ස් කෙනෙක්ගේ වගකීමක්, රෙස්පොන්සිබිලිටි එකක්. Look for signs and instability of product. හැම වෙලේම ඖෂධවල instability ඇති කරන්න හේතු වෙන ලක්ෂණ තියෙනවා. දැන් ඒ ඩ්‍රග් එක මොනවා වෙලා විනාශ වෙලා තියෙනවා නම් instability නම් හරි අපිට පේන ලක්ෂණ color changes වෙලාද? හරි මේකේ කැලි කැඩෙනවද? particle තියෙනවද? හරි ඔන්න ඔය ගැන idea එකක් තියෙනවනේ. එයාට ඒක හැමදාම උදේ හවස බලන්න ඕනේ. ඒ වගකීමක් ඒක. අනිත් එක අපි මොනවද? සාමාන්‍යයෙන් අපි prescription book එක maintain කරන්න ඕනේ. දැන් prescription register එක maintain කරන්න ඕනේ. dangerous drug register එක maintain කරන්න ඕනේ. ඊට පස්සේ received issue කරපුවා maintain කරන්න ඕනේ. ඔන්න ඔව තව තියෙනවා responsibilities ගොඩක්. patient advice කරන්න ඕනේ. හරි drugs ගැන. ඒකින්ද මේ කතා කරන්නේ මොකද්ද? respective storage of medicine. storage ගැන කියද්දි ඔන්න ඔය ටික කියන්න ඕනේ. store කරන පිළිවෙල හරි containers වල හරි ඊට පස්සේ early in first out හරි අපි ඒ ටික කියන්නේ first expire first out early expire first out හරි right ඔය කතා ටික කියන්න ඕනි මොනවා සම්බන්ධයෙන්ද store කිරීම සම්බන්ධයෙන් හරිනේ මේකත් ඇවිල්ලා good pharmacy practice යටතේ ඉගෙන ගන්න කොටසක් වල තියෙනවා good pharmacy practice good distribution practice හරි good manufacturing practice ගොඩාක් තියෙනවා හරිද ඉතින් මේවා ඔක්කොම NMR එකේ ගයිඩ්ලයින් දීලා තිනවා ඒ විදිහට කරන්න ඕනේ. දැන් ඉතින් පිස්සු හැදෙන ඇති නේද මේ NMR එක මොකටද දැම්මත් දන්නේ නැහැ. මේ ඔක්කොම දැන් මේ පාරිභෝගිකයන්ගේ සහ නිෂ්පාදකයන්ගේ විකුණන්නන්ගේ මේ හැමෝගෙම මොකක් සඳහාද? හැමෝගෙම හොඳ සඳහා. හරිද? ඉතින් නැත්තම් සමහර අය මොකද කරන්නේ මේවා වැරදි විදියට භාවිතා කරනවා මේ ක්‍රමය. right There are complaints against some pharmacies hari carry out unethical practice with respect of medicines. State 3 serious such unethical practice known to you. hari සමහර අය මොකද කරන්නේ? unethical hari ආචාර ධර්ම මොනවා කළා බිඳවට්ටලා hari සමහර practice කරා යනවා. pharmacy practice කරා යනවා. ඒවා වැරදි practice. hari දැන් ඔයාලා දන්නේ එහෙම වැරදි ප්‍රැක්ටිස් කීපයක් ලියන්න කියනවා. හරි? සීරියස් ඒවා. රයිට්. මොකද කියන්නේ? ඔයාලා සාමාන්‍ය ජීවිතේදී අත්දකින්න දේවල් මේවා. හරි? ඉතින් අපි ඒවා දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? Issue of prescription only medicine. හරි? Especially antibiotic without valid prescription. අපි අනිවාර්යෙන් දෙන්න ඕනේ prescription only medicine prescription එකක් ගෙනාවොත් විතරයි දෙන්න ඕනේ. නැත්තම් දෙන්න එපා. හරි මම දැකලා තියෙනවා මේක ඕන තරම් ඉෂුව කරනවා prescription නැතුව. හරිද? දැන් හිතමුකෝ මම ගිහිල්ලා ඉල්ලනවා මට ඇන්ටිබයොටික් මට ඔග්මෙන්ටින් කාඩ් එකක් දෙන්නකෝ කියලා කිව්වහම ඉෂුව කරනවා. ඇයි මාව අඳුරන හින්දා. හරිද? එහෙම කරනවා. හරි? හැබැයි මතක තියාගන්න අනිවාර්යෙන් prescription only medicine නම් prescription එකක් ඕනි. හැබැයි මට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් over the counter එකක්. ඒ කියන්නේ prescription එකක් නැතුව උදාහරණයක් මට දෙන්නකෝ ඇනඩින් කාඩ් එකක් මට දෙන්නකෝ පැරසිටමෝල් කාඩ් එකක් මට දෙන්නකෝ මොකද්ද බීකෝ කාඩ් එකක් දෙන්න හරි විටමින් C කාඩ් එකක් දෙන්න මට ඉල්ලන්න පුළුවන් ඇන්ටාසිඩ් එකක් දෙන්න මට ඉල්ලන්න පුළුවන් හැබැයි ඒව over the counter හරි මට ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් මොනවද prescription only medicine with prescription එක තමයි ඉල්ලන්න ඕනේ හැබැයි අපි ඇඳුනුම්කමට අපේ ප්‍රොෆෙෂනල්ස් ලා විදිහට අපිට ඒක දෙනවා. හැබැයි එතන unethical. එහෙම එකක් තියෙනවා. හරිද? right. දෙවෙනි එක තමයි issue medicine by
unqualified people. මොකද කරන්නේ? දැන් අපි ෆාමසි ඉන්නවා. හැබැයි මෙඩිසින් එක ඉෂුව කරන්නේ කවුද? වෙන කෙනෙක්. ඒ කියන්නේ අපිටම බෙහෙත් ගැන දන්නේ නැති සාමාන්‍ය කෙනෙක්. උදාහරණයක් අපිටමකෝ අපේ කාගිල්ස් එක කියලා. කාගිල්ස් එකේ මොකද වෙන්නේ? ගොඩාක් වෙලාවට එතන ඉන්න ෆාමසි කෙනෙක් ඉන්නවා. එයාට සිද්ධ වෙනවා මොනවා කරන්නද? අර ග්‍රොසරි අනිත් අයිටමුත් මෙයාට හැන්ඩල් කරන්න වෙනවා. ගිහිල්ලා ඒ රාක් අදින්න වෙනවා, ඒවා සුද්ධ කරන්න වෙනවා. ඒ වැඩේම ෆාමසිස්ට්ත් කරන්න වෙනවා. මම ඒක ගොඩක් තැන්වල දැකලා තියෙනවා. එතකොට ගැටලුව තමයි කාගිල්ස් එකේ ඉන්න ෆාමසිස්ට් එපා වෙනවා මේ රැකියාව. දැන් මොකද කරන්නේ? එයා ලයිසන් එක විතරක් තියලා මොකද කරන්නේ? එතන දාන ඇසිස්ටන්ට් කෙනෙක්. හරි? දැන් ඇසිස්ටන්ට් කෙනා මොකද කරන්නේ? ඇසිස්ටන්ට් පුළුවන් ඉතින් අර වැඩෙත් කරන්න පුළුවන්, මේ වැඩෙත් කරන්න පුළුවන්. එයා කරනවා. මොකද එයාට දෙන ජොබ් එකක් නෙවෙයි. එයාට දෙන්නේ නැහැ මේ ඔයා ඇසිස්ටන්ට් ෆාමසිස්ට් මේවා කියලා දෙන්නේ නැහැ. එයාට දෙන්නේ මොකද්ද? ඔයා මේකේ වැඩ කාගිල්ස් එකේ වැඩ කරන්න. මේ වැඩ ටික කරලා යන්න. හරි? එතකොට එයා මොකද කරන්නේ? එයාට මෙඩිසින් ඉෂුව කරන්නත් පුළුවන්. දැන් මොකද වෙන්නේ? ඩ්‍රග්ස් ඉෂුව කරනවා. දැන් කාගිල්ස්ම කියලා කියන්නේ නැහැ. මම හැම වෙලෙම ගොඩක් සමහර තැන්වල එහෙම වෙනවා. හරි? ෆාමසිස්ට් එන්නේ සමහරට හවසට. එතකොට මොකද වෙන්නේ? එතන ෆාමසිස්ට් කෙනෙක් නැහැ. අන්ක්වලිෆයිඩ් පර්සන් කෙනෙක් තමයි මේවා ඉෂුව කරන්නේ. එතකොට ගැටලු සහගතයි. ඒක unethical. Issue medicines without a label and proper container. හරිද? සර් කියන්න. විටමින් E මේ අපිට ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව ගන්න පුළුවන් නේද? විටමින් වර්ග වලින් බොහොම විටමින් E පුළුවන් ගන්න. විටමින් E කියන එක ගන්න පුළුවන්. ඒක මේ over the counter drug එකක් විදිහට නම් කරලා තියෙන්නේ. right. Issue medicines without a label and proper container. හරි? ඒ කිව්වේ හැමදාම මම කියන්නේ prescription එක බෙහෙත් issue කරද්දී අපි මොකද කරන්න ඕනේ? ඒකට අදාළ හොඳ labeling එකක්. ඒ පැකට් එකයි. නම ලියන්න ඕනේ, ඖෂධයේ strength එක ලියන්න ඕනේ, dosage form එක ලියන්න ඕනේ, පෙති ගාන ලියන්න ඕනේ. ඒ ඔක්කොම ලියන්න ඕනේ. කෑමට පෙරද පසුද හරි? ඒ ටික ඔයාලා ලියලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්. හොඳ සුදුසු කන්ටේනර්. උදාහරණයක් අපි හිතමුකෝ නයිට්‍රොෆියුරන්ටොයින් කියන ඩ්‍රග් එක අපි නිකුත් කරනවා. ඔයාලා දන්නවා නයිට්‍රොෆියුරන්ටොයින් වලට මුත්‍රා මාරුවට ගන්න එකනේ. ඒක කහ පාට පෙත්තක්. ඒක වුණ දැන් අපි දෙනවා පැකට් එකකට දාලා. මොකද්ද? නිකන් කඩදාසි පැකට් එකකට දාලා දෙනවා. දුන්නාම මොකද වෙන්නේ? දුන්නාම වෙන වැඩේ තමයි ඔන්න ටික දවසක් යද්දි මොයිස්චර් ඇබ්සෝබ් කරගෙන ඒකේ පාට ආවර මොකෙද? අර පැකට් එකට එනවා. දැන් පැකට් එකේ තියෙන පෙති ගාන එක පේන්න ඕන දැන් වැඩිලා තියෙනවා පාට බින්දු වෙදලා තියෙනවා. හරි? මේ පිටින් බලපුවම පෙති ගාන කිව්වේ. හරි? ඒ වගේ වෙනවා. හැබැයි මතක තියාගන්න නයිට්‍රොෆියුරන්ටොයින් කියන එක ජලයේ උරාගෙන කුඩු වෙනවා. දැන් ලෙඩා බෙහෙත ගන්න බොන්න අතට ගන්නවා පෙත්ත අතේදී කුඩු වෙලා ඉවරයි. එහෙම වෙනවා නයිට්‍රොෆියුරන්ටොයින්. ඒකින්ද අපි ප්‍රොපර් කන්ටේනර් එකකට දාලා එයා ටයිට් කරන්න පුළුවන් නම් පොඩි බෝතලයකට කුප්පියකට දාලා දෙන්න පුළුවන් නම් වඩා හොඳයි. එහෙමත් නැත්නම් අඩුම ගානේ ග්‍රොසරි එකකට දාලා සීල් කරලා හරි දෙන්න ඕනේ. ඒක තමයි හරි ක්‍රමය. හරි එතකොට ඒක අන්එතිකල් නෙමෙයි. හැබැයි අපි වෙනම නිකන් කොහෙවත් ගැලපෙන්නේ නැති කන්ටේනර් එකකට දාලා දෙන එක අන්එතිකල්. හරි ඒක හොඳ නැහැ. right. ඊට පස්සේ promote some brands over prescribed brands with the financial interest. හරි promote some brands. සමහර අය මොකද කරන්නේ? මේ ඉන්හෙන්සින් එකට වඩා ඔග්මෙන්ටින් එක හොඳයි. මේක තමයි හොඳම ඩ්‍රග් එක. මේක වැඩක් නෑ. මෙහිමයි කියලා අපි කියනවා. කියලා දෙනවා. ඒක හේතුව මොකද්ද? ඔග්මෙන්ට් එකේ මිල වැඩි. එතකොට අපිට වැඩි ලාභයක් එනවා. කියන්නේ ෆාමසියට වැඩි ලාභයක් එන ඩ්‍රග් එක ප්‍රොමෝට් කරලා විකුණන්න try කරනවා. එතකොට එයාට වැඩි ලාභයක් එනවනේ. වැඩි ප්‍රොමෝෂන් එකක් දෙන කෙනාගේ එක විකුණනවා. දැන් ගොඩක් ડોක්ටර්ස්ලාත් ඒකනේ කරන්නේ නේද? ප්‍රෙස්ක්‍රයිබර්ස්ලා මොකද කරන්නේ? තමන්ට වැඩි chance එකක් දෙන ඩ්‍රග් එක බොහෝ වෙලාවට ලියන්න try කරනවා. හරි ඒක unethical. ඒ කිව්වේ අපි තමන්ට දෙනවා ඉන්දුනීසියන් ටුවර් එකක්. හරි මම මේ ඔබතුමා මේක ලිව්වොත් හරි මේක මාස ගානක් ඉදිරි මාස 6ට ලිව්වොත් ඔබතුමාට ලැබෙනවා අපේ කම්පැනි ගානේ ඉන්දුනීසියාවේ ටුවර් එකක් ගිහිල්ලා එන්න. හරි අන්න එහෙම වුණාම මොකද වෙන්නේ? එයා try කරනවා මට යන්න chance එකක් නෑ ඔක්කොම නොමිලේ මම මේක ටිකක් ලියලා දෙනවා. ලෙඩුන්ට ලියලා දෙනවා. හරි? ඒතර මොකද වෙන්නේ? බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් වෙනවා. ෆාමසිස්ට්ලත් එහෙම තමයි. තමන්ගේ වාසියට තමන්ගේ ෆාමසියේ වැඩි ලාභයක් ගන්න මොකද කරන්නේ? එයාලා කරනවා මෙහෙම වැඩක්. තමන්ට වැඩි කමිෂන් එකක් එන ඩ්‍රග් එක. ලෙඩාට විකුණන්න හැම වෙලෙම try කරනවා.
ඒක unethical. හරි? ඒ බ්‍රෑන්ඩ් එක එහෙම විකුණන්න අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ. හරි? ඒ නිසා ඒ වගේ වැඩ කරන්න එපා කියලයි මේ කියන්නේ. ඔයාලා අඳුරගත්ත unethical practice ටිකක් ලියන්න ඕනි මේකෙදි. හරි? මේක සාමාන්‍ය දැනුමින් උනත් ලිවිය හැකියි. හරි? ඉතින් ওই ටික ඔයාලා ලියා ගන්න පුළුවන් වුණොත් ඔය ප්‍රශ්නෙට ලකුණු 100ක් ලැබෙයි. හරිනේ? ඔන්න ඒකේ දෙවෙනි කොටසල නේද? හරි. මේ තමයි ඒකේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස. මේකේ ලකුණු 20ක් ඈ. තුන්වෙනි කොටස. Use of poor quality or expired medicine could cause serious problem to the user and society as whole state for such problem. මොකද මේ කියන්නේ poor quality hari expired medicine මොකද වෙන්නේ? අපිට serious problem ඇති කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරොත් එහෙම. හරිද? Problems to the user and society as whole state for such problem. හරි? ඒ වගේ ප්‍රශ්න හතරක් සඳහන් කරන්න කියනවා. right? මොකද එන්නේ poor quality එකක් හරි expired drug එකක් හරි පාවිච්චි කරොත් එහෙම වෙන්නේ මොකද expired date එක කියන්නේ? expired date එක කියන්නේ මොකද්ද? මොකද shelf life එක කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? define shelf life. මොකද shelf life එක කියන්නේ සාමාන්‍යයෙන් drug එකේ potency එක 110කින් අඩු වෙන්න ගත වන කාලය. ඒ කියන්නේ 100 ඉඳන් 190 දක්වා අඩු වෙන්න ගත වන කාලය තමයි shelf life එක කියන්නේ. ඒ කියන්නේ drug එක අපි මෙහෙම expire වුණත් එතනින් එහාට ගත්තත් 90ක් තව තියෙන potency එක. එතකොට මොකද කියන්නේ? සමහර කන්සල්ටන්ට්ලා අපි හිතමු ලංකාවේ පුරාම බෙහෙත නැහැ. දැන් හරි අපි හිතමු හයිඩ්‍රොකෝඩ්සෝන් කියන බෙහෙත නැහැ ලංකාව පුරාම. හැබැයි අපි ගාව තියෙනවා මීට මාසෙකට විතර කලින් එක්ස්පයර් වෙච්ච ස්ටොක් එකක්. හරිද? එතකොට මොකද කියන්නේ කන්සල්ටන්ට් කියනවා මෙහෙම. කමන්නේ ඔක එක්ස්පයර් වුණාට ඔක එෆිකසි එක ටිකක් හරි තියෙනවා. අපි මේක පාවිච්චි කරමු කියලා කියනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? හරි. පොටෙන්සි එක තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තමයි මොකද්ද? ඒකෙන් සමහර විට allergic reaction එකක් එන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනන් ඉන්න ඕනි මේ වගේ poor quality එකකට වැටිච්ච expire වෙච්ච එකක් පාවිච්චි කරොත් ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරි? patient ලොකු reaction ඇවිල්ලා මිය යන්න උනත් පුළුවන්. ඒ නිසා අපේ වගකීමක් තියෙනවා මේ වගේ දේවල් නවත්තන්න. right. අපි බලමු මේ ප්‍රශ්නෙට අදාළව එහෙම cases මොනවද කියලා. ඇත්තටම expire poor quality එකක් ගත්තොත් poor response to the disease ලෙඩේට poor response එකක් තමයි දෙන්නේ වැඩක් නැහැ. develop toxic reaction එන්න පුළුවන්. develop disease complication සංකුලතා එන්න පුළුවන්. රෝගයේ සංකුලතා ඇති වෙන්න පුළුවන් මේ ලෙඩේ මේ ඖෂධයෙන් හින්දා. development of antibiotic resistance මොකද වෙන්නේ? සුද්ධ ජීවීන් resistant වෙනවා. අපි හිතමුකෝ expire වෙච්ච amoxicillin එකක් බොනවා. දීපුවාම මොකද වෙන්නේ? සුද්ධ ජීවියා මැරෙන්නේ නැහැ. සුද්ධ ජීවියා මේකට එරෙහිව මොනවද ගොඩනගන්නේ? ප්‍රතිරෝධයක් ගොඩනගා ගන්න. ආයේ ඒක දුන්නට වැඩක් නැහැ. හරි? අන්න ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. හරි? ඊට පස්සේ failure of national treatment program. ගොඩාක් වෙලාවට ලංකාවේ ජාතික ඖෂධ අපි treatment program එක තියෙනවානේ. අපි උදාහරණයක් ගන්න vaccine ගැන. හරි? EPI program expanded program of immunization. අපි වැරදි විදිහට මේ expire එකක් පාවිච්චි කරොත් එහෙම මොනව වෙනවද? මේ මුළු program එක අඩාල වෙන්න පුළුවන්. අපි දමු covid vaccine එක අපි vaccine කරනවා. vaccinate කරනවා. අපි සාමාන්‍යයෙන් ඒ හරි කාලෙට අපිට විඳ ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දැන් අපි දමු covishield එක අපි විද්දා මාස 6කට පස්සේ අපි දෙවෙනි ඩෝස් එක ගන්න ඕනේ. ඒක ගන්න බැරි වුණොත් මොකද ගන්නේ? ඒක මුළු program එක failure වෙනවා. ඒ නිසා දැන් අපි ඒක කට්ටිය නම් කිව්වා නේද මේක මේ මාස අවුරුදු එකමාරක් වුණක් වෙයි එහෙම නෑ. හරි? ඒ කාලෙදී අපි ඒක පාවිච්චි කරන්න ඕනේ. හරි? දැන් කියනවානේ කොවිෂීල්ඩ් එක ගත්ත කට්ටියට අනිත් ඒවාත් ගන්න පුළුවන් කියලා. ඒක හරි නෑ. ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. එතකොට අපි දැනන් ඉන්න ඕනේ හරි කියන්නේ එක්ස්පයර් නොවෙච්ච හරි කාලෙදී ඩ්‍රග් එක අපි ලබා ගන්න දැනන් ඉන්න. ඉතින් නැෂනල් ප්‍රෝග්‍රෑම් ගොඩක් අවුල් වෙනවා එහෙම වුණාම. හරි? ඊට පස්සේ waste of money. ඉතින් ලංකාවට ගේන මුදල් ඒ කියන්නේ මේ මුදල්
හානි වෙනවා. ඒක රෝගියාගේ වෙන්න පුළුවන්. හරි. එක්කෝ මුළු ලංකාවේ වෙන්න පුළුවන්. අපි පිට රටකින් බෙහෙතක් ගෙන්නනවා නම් හරි ලංකාවට එන්නේ එතකොට එක්ස්පයරි එකක් නම් වැඩක් නෑ විද්දට ඉෆෙක්ටිව් නෑ. හරි ඉෆෙක්ටිව් නෑ ක්වොලිටි නෑ විද්දට වැඩක් නෑ. මොකද එන්නේ? ඔක්කොම විනාශ වෙලා යනවා. ඒ නිසා මතක තියාගන්න මේ වගේ ප්‍රශ්න එනවා. අපි ඔන්න ඕවා තමයි අපෙන් උඩුප්පලා අහන්නේ. මොනවාද පුවර් ක්වොලිටි ඩ්‍රග් එකක් නැත්නම් එක්ස්පයර්ඩ් ඩ්‍රග් එකක් පාවිච්චි කරොත් එන ඉෆෙක්ට් ටික. හරි? ඔන්න ඔය ටික ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔහොම 20 ප්‍රශ්න 3ක් නේද? මේක ඇතුලේ මේ ප්‍රශ්නෙට ලකුණු 100ක් හම්බ වෙනවා. මේකේ කොටස් 3ක් තියෙනවා. මේ කොටස් 3ට උත්තර හරියට ලියාගත්තොත් අපි ගොඩ නේද? right. අපි යන් සර් කොවිඩ් වැක්සින් ಜಾති 3ක් තිබුණානේ. ඒ තුනේම ස්ටෝරේජ් කන්ඩිෂන් එක එකයිද? නෑ නේද? ස්ටෝරේජ් කන්ඩිෂන් වෙනස්. Pfizer එකේ -60 වගේ තිබ්බේ. ඒ ස්ටෝරේජ් කන්ඩිෂන් වෙනස්. එකින් එක වෙනස්. එකක -20 තිබ්බේ. මම හිතන්නේ කොවිෂීල්ඩ් එකේ. මොඩර්නා එකේ මට හරියට මතක නෑ. -15 මට හරියටම ඒක මතක නෑ. Pfizer එකේ නම් -60 70 එහෙම තමයි තිබ්බේ. ස්ටෝරේජ් කන්ඩිෂන් වෙනස්. හේතුව මම ඔයාලට කලිනුත් කියලා ඇති මේ ඕක හදන්නේ අපි අර recombinant technology එක එන්නේ. ඒ කියන්නේ COVID vaccine එකේ අර එළියේ තියෙන අර තරු වගේ එළියට ඇවිල්ලා නෙරලා තියෙන්නේ. මේ ස්පයික් එක. ඒ ස්පයික් එක තමයි ගන්නෙ. ඒ ස්පයික් එක අරගෙන අපි බැක්ටීරියාවකට ඉනොකියුලේට් කරනවා. ඒ කියන්නේ ඇතුල් කරනවා. ඒ ඥාන කොටස ඇතුල් කරලා ඉවරලා ඒකෙන් හදනවා ඒ බැක්ටීරියාව නිෂ්පාදනය කරන අර ස්පයික් එක ඒකට එරෙහිව ඇන්ටිබොඩි එක. හරි? අපේ ඇඟට දුන්නාම ඔන්න හදනවා. ඒ ඇන්ටිබොඩි එක තමයි අපි එකතු කරලා ආපහු ඒකට එරෙහිව අපේ ඇඟේ ප්‍රෝටීන් එක නිෂ්පාදනය කරනවා. ඇන්ටිජන් එක හරි ඇන්ටිජන් එක විදිහට අපිට දෙන්නේ ඒක. ඒ කියන්නේ ස්පයික් එක අඩංගු බැක්ටීරියාව. ගොඩක් වෙලාවට පාවිච්චි කරන බැක්ටීරියාව මට මතක සයිටෝමෙගලොවයිරස් එක තමයි ඒකේ තිබ්බ කොටසක් තමයි ගත්තේ මේ බැක්ටීරියාවට. එයා අරගෙන අපේ ඇඟට දානවා. දාපුවම අපේ ඇඟේ දැන් ඇන්ටිජන් එකක් ඇවිල්ලා තියෙන්නේ. හරි? ඒකට එරෙහිව අපේ ඇඟේ ඇන්ටිබොඩි එක හදාගන්නවා. ඉතින් ඕක සමහර ඒවා RNA දාලා හදනවා. සමහර ඒවා DNA දාලා සාමාන්‍යයෙන් RNA ගන්න. සමහර ඒවාගේ RNA එක unstable. ඒ කියන්නේ උෂ්ණත්වය හැමුවේ අඩු උෂ්ණත්වයක් දෙන්න ඕනේ. ඒ අඩු උෂ්ණත්වය හින්දා ස්ටෝරේජ් කන්ඩිෂන් වෙනස් වුණොත් ඒක ඉන්ඇක්ටිව් වෙන්න පටන් ගන්නවා. හරි ඍණ 70 ඍණ 60 70 ඒ ඍණ 60 70 තියන්න ඕනේ. තිබ්බේ නැත්නම් මොකද මේ වැක්සින් එකේ විද්දර වැඩක් නැහැ. මොකද ඉන්ඇක්ටිව් වෙලා යනවා. හරි? ඒකින්ද ඒක ඉක්මනට ඒ කොටස විනාශ වෙලා යනවා. ඒක නිසා අපි ප්‍රොපර් ඒකට අදාළව උෂ්ණත්වයම අපි ස්ටෝර් කරලා තියාගන්න නැත්නම් ඒක වැඩක් නැහැ. ඉන්ඇක්ටිව්. මම නම් ඔය මම හිතන්නේ වැක්සින් තුනම අපිට විදින්න ඇති. කොවිෂීල්ඩ් එකත් විද්දා, Pfizer එකත් විද්දා, ඊට පස්සේ මොඩර්නා එකද නෑ මොඩර්නා කොවිෂීල්ඩ් දෙකක් විද්දා, Pfizer එකත් විද්දා. හරිද? ඉතින් ඔය මික්ස් වෙලා විද්දා. ඉතින් ඔක්කොම දැන් කරගන්න දෙයක් නැහැ නේ විදින්නත් වෙනවා. පාය පුළුවන් තරම් විද ගන්න. හරි. හේතුව ඔයා දකින්න ඇති මේක වැක්සිනේට් කරන්න සමහර අයට සමහර සංකූලතා එනවා. හැබැයි මුළු ලංකාව දිහා බලපුවාම ඩෙත් රේට් එක සෑහෙන්න අඩු වුණා. හරි ඇත්තටම මැරෙන ප්‍රතිශතය සෑහෙන්න අඩු වුණා මේ වැක්සින් එකකින් හින්දා. හැබැයි පහු කාලිනව එන ඉෆෙක්ට් අපි දන්නේ නැහැ. ඒවා අපි ටෙස්ට් කරලා නැහැ, ට්‍රයල් කරලා නැහැ, මොකුත් නැහැ. එන්න පුළුවන් වෙන ඉෆෙක්ට්. හරි හැබැයි ටෝටලි ගත්තාම ඩෙත් රේට් එක සෑහෙන්න අඩු වුණා. නැත්තම් මේ වෙදි ලංකාව සෑහෙන්න දරුණු තත්ත්වයක තියෙන තිබ්බා. හරි. ඒ නිසා වැක්සිනේට් කරගන්න කරන කට්ටිය එක අත්‍යවශ්‍ය දෙයක් must. හරි. නැත්තම් හැමදාම ඩෙත් රේට් එක වැඩි වෙලා සෑහෙන්න දුක් විඳින්න වෙනවා. අන්තිම මේ ලෙඩේ තියෙන සංකුලතා ගොඩක් අඩු වුණා. උස්ම ගන්න අපහසු වෙලා මැරෙන්න යන තත්ත්වය සෑහෙන්න අඩු වුණා ඒකෙන්. ICU දාන්න ඕන ප්‍රමාණය සෑහෙන්න අඩු වුණා. දැන් අපේ සෙන්ටර්ස් ගොඩක් ඒවා වැසීගෙන යන තත්ත්වය තමයි තියෙන්නේ. හරි. ඒ වුණාට පරිස්සමෙන් තාමත්. හරි අපි යන් MCQ එකට. දැන් මම දැන් SCQ දෙකක් සාකච්ඡා කරා. දැන් යනවා අපි MCQ එකට. අද මට 12යි කාල වෙදි නවත්තන්න ඕනි. ඒකින්ද මම මේ MCQ ටිකත් කරලා SCQ ටිකත් ටට්ට කරලා කරන්න.
ඉන්න මම හිතනවා මේ ක්‍රමය ඔයාලට ගොඩක් වටී කියලා. හරි මම යන තුන්වෙනි එක. Regarding iron preparation, they should be taken after meal. හරිද? after meal එක ගන්නෙ. false true. අන්න එක්කෙනෙක් කිව්වා false එක්කෙනෙක් කිව්වා true කියලා. මොකක්ද හරි උත්තරේ? දැන් දෙන්න බලන්න මට හරි උත්තරේ. මොකක්ද හරි උත්තරේ ඔයාලගේ? එක්කෙනෙක් කිව්වා false කියලා එක්කෙනෙක් කිව්වා හරි කියලා. after meal උ ගන්නෙ. දැන් මට කියන්න ඉසංක නේද true කියලා කිව්වේ. හරි. කියන්න බලන්න හේතුව මොකක්ද ඔකට? හේතුව මොකක්ද? true කියන්න හේතුව මොකක්ද? sir before meal නේද sir අර before meal කියන්නේ හේතුව මොකක්ද? ඒකත් කියන්න. drug එක interaction තියෙන හින්දා drug එකක interaction තියෙන හින්දා. before meal ගන්න ඕනේ. ඒ කියන්නේ empty stomach ගන්න ඕනේ. හරි. ඒක එක අතකින් හරි. හරි. දැන් කවුද කියේ false කියලා? false කිව්වේ කවුද? සර් ඒක දැක්කම උගුරට එන ගතියක් එනවනේ සර්. ඔව් එහෙම එකක් තියෙනවා. metallic taste අනම්මනම් ඔක්කොම එනවා. හරි. ඒකෙන්ද මේක කියනවා ඔයාලා false කියලා. දැන් මට කියන්නකෝ ඔය drug එක මොකද්ද මේ iron preparation එක. හරි. මේ iron මෙතන දාලා නැහැ oralද parenteralද කියලා දාලා නැහැ. ඕකේ එක ගැටලුවක් ඔය ප්‍රශ්නේ තියෙනවා. හරි. මෙතන oral ironද parenteral ironද කියලා දාලා නැහැ. හරිද? right. දැන් මෙතන කියනවා කෙලින්ම අහනවා they should be taken after meal. එතකොට මෙහෙම කියද්දි අපි අපේ හිතෙන් යනවා මේක ඇවිල්ලා oral iron එකක් එහෙනම් after meal ගන්න ඕන ඔහොම කියලා හිතෙනවා. හරි. දැන් මේ ප්‍රශ්නේ දාලා තියෙනවා iron preparation මොන iron preparation ද කියලා? නෑනේ. දාලා නෑ මේක. හරි. දැන් ඔයාලා දැන් හිතෙන් උත්තර හදා ගන්නවා oral iron ගැන තමයි මේ කියන්නේ කියලා කියනවා. හරි. දැන් ඉන්ජෙක්ෂන් එකක් විදිද්දී අපි after meal හරි before meal එහෙම කියලා තියනවද? තියනවද? නෑ සර්. එහෙම එකක් නෑනේ. හරි. දැන් මම ප්‍රශ්නේ හදලා තියෙන්නේ ඇත්තටම oral iron ගැන. හරිද? හැබැයි මතක තියාගන්න exam එකේදී මෙහෙම ප්‍රශ්නයක් දැම්මොත් මෙතන oralද parenteralද කියලා නැත්තම් ඔයාලා හිතන්න එපා මේ oral iron ගැන කියන්නේ කියලා. එහෙම හිතන්න එපා. හරි? දැන් මේ ප්‍රශ්නේ මම දැම්මේ මේ මමත් එහෙම හිතලා තමයි දැම්මේ. හරි? මේ oral iron ගැන කියලා හිතනගෙන තමයි මම ප්‍රශ්නේ දාලා තියෙන්නේ. හැබැයි එහෙම හිතන්න එපා වරදින්න පුළුවන්. හරිද? ඔයාලට වරදින්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ. oral iron උනත් මේ after meal ගන්න පුළුවන් නේද පැයකට දෙකකට පස්සේ? oral iron උනත්ද? ඔව් සර්. පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. පැය දෙකකට පස්සේ ගන්න ඕනේ. දැන් මොකද කියන්නේ මේකට උත්තරේ මට? මේකට උත්තරේ වල මොකද්ද දෙන්නේ? after meal ගන්න ඕනේ අර gastrointestinal side effect අඩු කරන්න ඔව් සාමාන්‍යයෙන් අපි කියන්නේ GI tract එකේ තියෙන side effect අඩු කරන්න after meal. දැන් ඉස්සෙල්ලා කිව්වා කෙනෙක් මොකද්ද? මේක absorbency අඩු වෙනවා. හරි? මේ කියන්නේ drug එක interaction වෙන හින්දා absorbency අඩු වෙනවා. එතකොට ඔයාලා මොකද්ද හිතන්නේ ඔගේ? මොකද්ද හරි ඇත්තේ ඔය දෙකෙන්? මොකක් වෙන්න ඇද්ද හරි ඇත්තේ? ඇඬෙනවද දැන් වැඩි? හරි. මොකද ගන්න ඕනේ ඇත්තටම after meal තමයි. හේතුව අපි after meal ගන්න ඕන වල කියන්න ඕනේ මේම කතාවක්. හරි? මොකද්ද? අපි ගන්න කියන්නේ පැයකට ඉස්සරහනේ ගන්නවනම්. දැන් empty stomach ගන්න ඕනේ. හරිද? empty stomach ගද්දී absorbency වැඩි වෙනවා. මේ food interaction, drug interaction තියෙන හින්දා. හැබැයි after meal ගද්දී මොකද වෙන්නේ? එතකොට පැය දෙකකට පස්සේ ගද්දී හැබැයි මේ ආහාර ප්‍රමාණය අඩුයි. මේකේ absorb වෙන්න ඕනේ absorb වෙලා interaction අඩු කරගන්න පුළුවන් එතකොට. හරි? ඒ නිසා අපි හැම වෙලෙම කියන්න ඕනේ 2 hour after meal ගන්න කියලා. එහෙම කියන්නේ. හරි?
විශේෂයෙන් අයන් වලට ඒ කතාව කියන්නේ. උත්තරේ හරි. They cause the stool to be of black color. හරිද වැරදිද? යකඩ ගත්තාම මලපා කළු පැහැවෙනවා. හරිද වැරදිද? true sir. True. මේ sir dark කියලා තිබුණත් ඒත් black නේද? ඔව් dark color black color ඒක සාමාන්‍ය හරි. මේ දෙකම හරි. dark color. දැන් අපි කියනවා මෙහෙම nitrofuran oil වලට dark color urine යනවා කියලා. සමහර තැන්වල තියෙනවා brown color urine කියලා. මේ දෙකම හරි උත්තර. හරි. උදාහරණයක් bismuth වලට blackened stool bismuth subsalicylate වලට. එහෙම නැත්නම් dark color stool දෙකම හරි. අපි දෙකම හරි කියලායි ගන්නෙ. හරි. right. Iron absorption is better when taken with milk. කියන්න බලන්න. milk කියන්නේ මොනවද? කිරි වල මොනවද තියෙන්නේ? calcium. dairy product එකක්. dairy product එක අපි කියනවා calcium මේවා ගන්න එපා කියලා. iron. ඇයි absorbency අඩු වෙනවා. ඒකින්ද ගන්න එපා කියලා. උත්තරේ මොකද කියන්නේ? උත්තරේ false. හරි දැන් මට කියන්න හරි එකක් මොකද? කිරි එක ගන්න ඩ්‍රග් එකක් තියෙනවා ඇන්ටි ෆංගල් එකක් මතකද දන්නේ? tetracycline කිරි එක ගත්තද ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අපි ගන්න එපා කියන්නේ කිරි එක tetracycline. කිරි එක ගන්න ඩ්‍රග් එකක් තියෙනවා විශේෂ ඩ්‍රග් එකක්. මතකද දන්නේ? clarithromycin. iodine අයඩීන් ට්‍රීට්මන්ට් එකේදී අපි ගන්න කියනවා ඒක හරි. ඇන්ටි ෆංගල් එකක් තියෙනවා මතකද දන්නේ? Disulfiram. ඩිසබල්වින්. හරි ඇබ්සෝබන්සි වැඩි වෙනවා ඩිසබල්වින් ගද්දි කිරි එක. අන්න ඔකත් මතක තියාගන්න ඈ. right. මේකට උත්තරේ වැරදි. They are recommended in the treatment of all type of anemia. මොකද කියන්නේ? ඕනම anemia එකකට iron preparation හරියනවා. False. අඟහරු වල නම් හරියද මම හිතන්නේ. අපේ රටේ නෑ ඒක වැරදි. false නේ. right. එහෙනම් iron treatment එක හරියන්නේ මොන anemia වලටද? iron deficiency iron deficiency anemia. Hari? Right. E. Iron sucrose is a parenteral preparation. Hariද? True. Iron sucrose? IM අවුනේ. parenteral කිව්වම sir IM IV ඔක්කොම එකයිනේ නේද? ඔක්කොම අදාළයි. true නේද? උත්තරේ හරි. true parenteral තමයි. තව parenteral එකක් කියන්න බලන්න. iron dextran iron dextran. හරි. මට ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න ඕනේ. කොහොම ඉන්න. කොහොම බලන්නකෝ ඈ. iron තප්පරයක් දෙන්න. මම ඔයාලට පෙන්වුවා මතකද? මෙහෙම එකක් තිබ්බා. මෙන්න බලන්න. ඒක තිබ්බොත් හොඳයි. කොහොම ඉන්න. මට මේකට ටක් ගාලා හොයාගන්න පුළුවන් වුණොත් හරි. නැත්නම් අපරාධ වෙලා. තප්පරයක් දෙන්න තප්පරයක්. හරි තියෙනවා හරි දැන් කියනවා iron sucrose මොකක්ද අපි අහපු ප්‍රශ්නේ iron sucrose කතාවනේ දැන් මෙන්න මේකේ ප්‍රශ්නේ කොහොම බලන්නකෝ මේක තමයි ප්‍රශ්නේ මොකද්ද iron sucrose is a parenteral preparation මම මේකේ මහනවා තවත් parenteral preparation එකක් කියන්න කියලා කියන්න බලන්න iron dextran iron sorbitol ඕම් බලා ගන්නකෝ මෙහෙම ආවොත් ඔයාලට මේ මොකක්ද iron dextran tablet එකකුත් තියනවා කියලා මතක තියාගන්න හරි iron dextran tablet එකක් තියනවා කියලා මතක තියාගන්න හරි right හරිනේ ඔන්න එහෙනම් අපි එනවා ආපහු ප්‍රශ්නෙට හරි තුන්වෙනි ප්‍රශ්නේ හරි හතරවෙනි එකත් කරලා MCQ එකට යන්න 4
True or false regarding iron therapy? මේ iron therapy මම යන්නේ. Erythropoietin is an iron preparation given to patient with anemia due to renal failure. මොකද කියන්නේ renal failure හින්දා අපි erythropoietin දෙනවලු anemia වලට. උත්තරේ මොකද කියන්නේ? True. True. Erythropoietin එරිත්‍රොපොයිටින් කියන්නේ iron preparation එකක්ද? මේක තමයි අහන්න ඕනේ. නෙමෙයි. නෙමෙයි ඒක iron preparation එක නෙමෙයි. හරි? erythropoietin කියන්නේ හෝමෝන් එකක්. අන්න එතනයි වැරද්ද තියෙන්නේ. උත්තරේ වැරදි. වැරදි. නිසංකා මොකදුනේ? නිසංකද කිව්වේ නිසංකද කිව්වේ? හරි. ඔය බලන්න. මේ වෙන්නේ මේක iron preparation එක. ඔය බලන්න පොඩි දෙයක් erythropoietin කියපු ගමන් ඔයාලට පේන්නේ මේ වකුගඩුවෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒක හරි anemia වලට දෙනවා. ඒකත් හරි කියලා ගැහුවා හරි කියලා. බලද්දි මැද තියෙනවා iron preparation එකක් කියලා. හරි අන්න එතන තමයි වැරද්ද. හරි ඔව් ඔයාගේ ඌට අහුවෙයි ඔයාලා. අහුවෙන්නේ නැතුව යන්න ඉස්සරහ. හරි. right B. උත්තරේ වැරදි. B. Antacid enhance the absorption of iron. මොරියන් antacid enhance the absorption of iron. false වැරදි. වැරදි. antacid ගන්න එපා. complex හදනවා. absorbency අඩු වෙනවා. නේද? antacid ගන්න එපා. දෙක එකට ගන්න එපා කියලා කියන්නම ඕනේ. හරි? උත්තරේ වැරදි. Iron overdose is treated with desperioxamine. මොකද කියන්නේ? True. ඔව් iron overdose වුණාම අපි desperioxamine දෙනවා. ඔයාලා දන්නවා thalassemia කියන ලෙඩේ. නේද? thalassemia අපි කියනවා minor thalassemia, major thalassemia කියලා දෙකක් තියෙනවා. minor thalassemia වලදී මොකද වෙන්නේ? සුළු වශයෙන් අපිට oral එකක් දීලා shape වෙන්න පුළුවන්. හැබැයි major thalassemia එකදී අපිට IV එකක් තමයි දෙන්න වෙන්නේ. හරි? ඉතින් iron overdose වෙද්දී අපි IV එක තමයි desperioxamine, oral එක තමයි D-ferrosilox. ඒකේ tablet එක dispersible tablet එකක්. හරි? ඉතින් හරි iron overdose වුණාම අපි මේක දෙන්න පුළුවන් desperioxamine. උත්තරේ හරි. ඊළඟ එක. Ferrous iron is better absorbed than ferric iron from the bowel. අන්න ආපහු ප්‍රශ්නේ. මොකද කියන්නේ? ferrous ඈ හරිද? වැරදිද? True. කල්පනා කරනවා. ඈ බවල් වල කියලා තියෙන true නේ නේද සර්? හරි. මේක හරි. බවල් එකට අදාළයි. බවල් කියපුවාම අපේ small intestine එක, large intestine එක, rectum එක, හරි? colon එකයි, rectum එකයි, small intestine එක. ඔය ඔක්කොම අදාළයි. බවල් කියපුවාම. parenteral ferrous iron ඇත්තටම absorb කරන risk වලට වඩා. හරි උත්තරේ. Parenteral iron preparations are known to cause anaphylactic reaction. මොකද කියන්නේ? True. හරියටම හරි. anaphylaxis ඇති කරනවා මේකට. හරි. right. හරි. අපි යන් හතරවෙනි MCQ SCQ එකට. ඔන්න හතරවෙනි SCQ එක තියෙනවා මෙහෙම. තුන්වෙනි එක නේ. තුන්වෙනි එකක් කළෙමුකෝ. තුන්වෙනි SCQ එක පේනවද? චුට්ටක් ලොක්කොට ගන්න පේනවා මදිනේ. Expensive time consuming clinical trials should be carried out to assess the safety and efficacy of medicines. හරිද? Name and briefly describe the tests that can be used to prove safety and efficacy and quality without carrying out clinical trials. ඇත්තටම clinical trials කියන්නේ අපි මිනිස්සු අරගෙන අර ඒ කටට මේ බෙහෙත් දීලා හරි කාලයක් තිස්සේ බලනවා අපි මොනවද මේ වගේ එන efficacy එක quality එක හරි ඊට පස්සේ safety එක මේවා check කරලා බලනවා. හරි බලලා ඉවරලා මොකද කරන්නේ? ඒක තමයි මිනිස්සුන් මාකට් එක නිදහස් කරන්නේ ඒවා පාස් නම්. ඇත්තටම safety efficacy quality කියන එක හරි clinical trial එකක් කරන්නේ නැතුව හරි ඒක කරන්නේ කොහොමද කියලායි මේ අහන්නේ.
මේක ඔප්පු කරන්නේ කොහොමද කියලා. හරි. එකක් තමයි ඒක කරන්න පුළුවන් ටෙස්ට් එකක්. bio equivalency test. හරි. bio equivalency test එක තමයි අපි ඉස්සලාම ගන්න. ඒ කියන්නේ in bioequivalency studies, plasma drug concentration of generic medicine is compared with the plasma drug concentration of recognized brand. ඔන්න brand එකක් එක්ක අපි මොකද කරන්නේ? generic medicine එක compare කරනවා. හරි. ඒ කියන්නේ උදාහරණයක් augmentin එක්ක අපි compare කරනවා මොනවාද? co-amoxiclav කියන drug එක. ඒ කියන්නේ amoxicillin plus clavulanic acid. හරි. or original brand of the same medicine. මොකද කරන්නේ? having same strength. එකම strength එක augmentin 625 නම් amoxicillin plus clavulanic acid 625. තව augmentin 1 gram IV එක නම් co-amoxiclav IV 1 gram. හරි. ඔහොම අපිට දාන්න පුළුවන්. and same dosage form අපි බලන මේ dosage form එක දෙකම එක compare කරනවා. if the result indicate that both source same plasma concentration level. දැන් මේක ගත්තාම දෙකේම එකම විදිහට plasma concentration එක එනවා. It can be said that the generic is equal to the other product. ඒකෙන් අපිට කියන්න පුළුවන් generic එක අනිත් product වලට සාපේක්ෂව same. දෙකම එක වගේ. The value for area under the curve. ඔයාලට මතක් වෙන ඇති අර මම මුලින්ම ඇද්දේ අර මේ area bio availability minor ක්‍රමේ. හරි blood sample ගන්නවා විනාඩි 5න් 5ට. හරි අපි මොකද කරන්නේ? ලේවල සාන්ද්‍රණය බලනවා විනාඩි 5න් 5ට. ඒකල ප්‍රස්ථාරයක් කරගෙන කාලයට සාපේක්ෂව drug එකේ සාන්ද්‍රණය අඳිනවා. ඇඳහම එනවා IV එකක නම් තනි flat පහළට line එකක් එනවා. නැත්තම් අපේ සීනු ආකාර හැඩ දෙකක් එනවා oral එකක නම්. හරිනේ. ඉතින් ඕක අපි බලනවා. The values for area under the curve Cmax හරි ඒකේ උපරිම සාන්ද්‍රයක් ඉඳ concentration එක සහ Tmax ඒකට ගත වෙන කාලය. හරි උපරිම සාන්ද්‍රයක් ඉඳ ගත වෙන කාලය. Plasma concentration of generic should be within 80 to 120% of the compared brand. අර brand එකට සාපේක්ෂව මේ generic එකේ මේ යගේ 80ත් 125ත් අතර වෙන්න ඕනේ. 100%ක්ම සමාන වෙන්න ඕනේ නැහැ. හරි 180 ඉඳන් 125 අතර අගයක් නම් පෙන්වන්නේ ඒක මොකද කියන්නේ අපිට අර ක්ලිනිකල් ට්‍රයල් කර ඉන්න ඕනේ මේක අපිට සේෆ්ටි එෆිකසි ක්වොලිටි එක තියනවා කියලා කියන්න පුළුවන්. හරි ඔය ටෙස්ට් එක තමයි බයෝ ඉක්වලන්සි අනිත් එක්කට සාපේක්ෂව සමානද නැද්ද කියලා බලනවා. ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එක්කට සාපේක්ෂව සමානද නැද්ද කියලා ජෙනරික් එක බලනවා. And so bioequivalency is the best acceptable test to show the quality and efficacy of generics. හරි හොඳම ක්‍රමය තමයි ඔය. හරි නේද? ඔයාලගෙන් දැන් අහනවා ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? ඔයාලා කොහොමද කියන්නේ හරි වැඩි කාලයක් වැය නොකර හරි යමක quality එක efficacy එක test කරන්න ඔයාලට propose කරන්න කියනවා හොඳ ක්‍රමයක් clinical trial කරන්න නැතුව clinical trial කරන්න සෑහෙන කාලයක් යනවා ඒක නොකර එතකොට දෙන්න ඕන උත්තරේ bioequivalency test එක අපි කරමු ඒක කරන්නේ මොකද්ද brand එකකට සාපේක්ෂව generic එක හරි ඒකේ තියෙන level එක drug එකේ level එක අපි test කරලා බලනවා හරි ඒ කිව්වේ ඒකට එන්න ඕනේ මොන level එකටද therapeutic level එක කියන්නේ උපරිම සාන්ද්‍රණයක් එන වෙලාව ඒකට ගත වෙන වෙලාව brand එකට සාපේක්ෂව සමාන නම් 80ත් 125ත් අතර නම් තියෙන්නේ 100ට 80ත් 125ත් අතර නම් තියෙන්නේ ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි quality efficacy generic එකක් කියලා කියනවා ඉතින් ඔන්න ඔය උත්තරේ ඔයාලා දාන්න ඕනේ ඔකට හරිද ඉතින් ඕක තමයි ඔයාලගෙන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මොනවද කරන්න ඕනේ? දෙන්න නිකන් ඇට්ටි හැලෙන්න. හරි? රයිට්. අහන්න ඉඩ තියෙනවා ඈ. හරි. මොකද කියන්නේ? බයෝ අවైలබිලිටි උන ඩිෆයින් කරන්න කියන්නේ. හරි. කොහොමද බයෝ අවైలබිලිටි ඩිෆයින් කරන්නේ? අපි එදා ඉඳන් පටන් ගත්ත දවසේ ඉඳන් අපි ඩිෆයින් කරනවා බයෝ අවైలබිලිටි. කියන්න බලන්න බයෝ අවైలබිලිටි අපි ඉගෙන ගත්ත විදිය. It is the fraction of
administration action of administered drug gain access to systemic circulation in a chemically unchanged form. ඉහේක ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ලිව්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? ඉතින් මේකට අර අපේ සාමාන්‍යයෙන් අපි ඇඳපු නෝට්, ඒ කියන්නේ ඇඳපු graph එක දැම්ම නම් වඩා හොඳයි. හරි? graph එක අපි අඳිනවනේ අර curve එක දාලා අපි area under the curve, හරි? oral area under the curve, IV කියලා අපි දාන්නේ. ඒ graph එක දාලා ඇඳලා විස්තර කරලා දානකොට හොඳයි. හරි? මේ තියෙන්නේ ඒක තමයි මේකෙන් bioavailable refers to the extent and rate or amount which administered drug available in the blood in systemic circulation. ඔය ඕක ටිකක් අඩුයි වගේ ටිකක් අපි ඉගෙන ගත්ත definition එක දානවා වඩා හොඳයි. මම මෙතන දැම්මේ මේකත් හොඳයි. හැබැයි මේකේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙන. ඒකින්ද මේකට වඩා අපි කියන definition එක වඩා හොඳයි. හරි? එතකොට මේක දාද්දි definition එක දාන්නේ ඊට වඩා දේවල් කරන්න යන්න එපා. ඊට පස්සේ කියනවා state 5 factors that could be affect bioavailability of oral medicine. oral medicine එකට හරි bioavailability එකට බලපාන සාධක දක්වන්න. ඒවනම් අවුලක් නැහැ. මොකද කියන්නේ? type of dosage form. liquid එකක්ද solid එකක්ද? liquid නම් ඉක්මනින් bioavailability එක ළඟා වෙනවා. මොකද මන්ට drug එක release කරන හින්දා. solubility ද්‍රාව්‍යතාවය. ඒක lipid soluble ද water soluble ද කියන එක මත බලපානවා. highly water soluble නම් totally water soluble නම් absorbency අඩු වෙලා bioavailability අඩු වෙනවා නේද? total lipid soluble නම් ජලයේ දිය වෙන්නේ නැහැ. අපේ gastric juice එකේ දිය වෙන්නේ නැහැ. දිය වෙන්නේ නැති හින්දා යන්න විදියක් නැහැ. ආයෙත් absorbency අඩු වෙනවා. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? මේ හැම එකෙම ටික ටික ලක්ෂණ තියෙන්න ඕනේ. මොකද්ද? එකක් තමයි highly lipid soluble වෙන්න ඕනේ. මොකද වෙන්න ඕනේ? අනිත් එක hydrophobic වෙන්න ඕනේ. hydrophobic හරි එක්තරා මට්ටමකට hydrophobic ඊට පස්සේ lipophilic වෙන්න ඕනේ. එතකොට තමයි drug එක හොඳට absorb වෙන්නේ. right. dissolution rate එක. dissolution rate එක මොකද වෙන්න ඕනේ? dissolution rate කියන්නේ මොකද්ද? dissolution මතකද dissolution? මොකක්ද dissolution කියන්නේ? මොකද්ද මනින්නේ අපි ඔකේ? disintegration dissolution වචන දෙකයි. dissolution rate එක කියන්නේ මොකක්ද? drug එක dissolve වෙන වේගය rate එක. dissolve වෙන මේක වැඩි වෙන්න bioavailability මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි? dissolution rate එක. ආපහු බලන්න අර පාස් වීඩියෝ වල ඇති dissolution සහ disintegration කියන ඒවා බලන්න. අපේ channel එකේ ඇති ඒවා බලන්න. ionization of the drug. ionization දැන් ගොඩක් ඉස්සෙල්ලත් මම කිව්වා. ionization කොහොමද කියන්නේ? unionized ඒවා absorb වෙනවද? ඔව්. ඔව්. ionized ඒවා නෑ. unionized ඒවා වෙන්න ඕනේ එහෙනම්. ඊට පස්සේ ඕකටම කියන්න පුළුවන්. මොකද්ද? pH of the medium. medium එකේ pH එක acidic එකක් නම් acidic medium එකයි දිය වෙන්න ඕනේ. එතකොට අයනීකරණය වෙන්නේ නැහැ. හරි? බේසික් එකකට නම් බේසික් මීඩියම් එකේ දිය වෙන්න ඕනේ. එතකොට අයනීකරණය වෙන්නේ නැහැ. ඇබ්සෝබන්සි වැඩි වෙනවා. හරි? ෆුඩ් ඉන්ටරැක්ෂන්. ඖෂධය සහ ආහාර එක්ක ප්‍රතික්‍රියා කිරීම. ඒකත් බලපානවා. ඖෂධ එක්ක ප්‍රතික්‍රියා කරොත් ඇබ්සෝබන්සි අඩු වෙලා බයෝඅවේලබිලිටි අඩු වෙනවා. මොඩිලිටි of the GI tract. GI tract එකේ ක්‍රමාකුංජ නැත්නම් චලනය. ඒක වැඩි වෙන්න මොකද වෙන්නේ? ඉක්මනට drug එකේ පහළට ගමන් කරන absorb වෙන්න තියෙන ඉඩ වෙලාව අඩු වෙනවා. ඒ නිසා bioavailability අඩු වෙනවා. තව ඕනනම් ඉතින් ඔතනදි කියන්න පුළුවන් මොනවද? blood supply එක ඔය වගේ ගොඩක් දේවල් මෙතනදි කියන්න පුළුවන්. හරිනේ. ඔය ටික ලියාගත්තා නම් හරි කරුණු පහක් ලියන්න කියන්නේ ඔන්න 6ක්ම තියෙනවා. හරි? right. ඔන්න ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටසත් ඉවරයි. අපි කතා කරේ මොකද්ද? දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ. තුනේ තියෙන කොටස් දෙකද? තියෙන තුනක් නේ. define term bio හරි අපි තුනම කරා. අපි යන් එනං තව විනාඩි 5ක් 6ක් වගේ තියෙන ටක් ගාලා SAQ එකට යන්. අපි යන් මෙතනින්
පස්වෙනි එක. right. පස්වෙනි එක. Vitamin C enhances oral iron absorption. මොකද කියන්නේ? හරි. true මෙච්චර කතා කරන්නේ. Oral iron therapy cause gastric irritation. true Oral iron is the treatment of choice in iron deficiency anemia. true Treatment with oral iron should be continued for 3 months after hemoglobin has returned to normal. true True. Tea increases absorption of iron from the bowel. false හේතුව tea වල මොනවද තියෙන්නේ? tannin. tea වල විද්‍යාත්මක නම මොකක්ද? pharmacognosy. Camellia sinensis. හරි? right. ඊළඟ ප්‍රශ්නෙට යන්න. උත්තරේ වැරදි. ආවෙන එක. True or false about iron therapy? මොකද කියන්නේ? Oral ferric salt are superior to ferrous salt in correcting iron deficiency. Ferric හොඳයිලු ferrous salt වල. වැරදි නේද? Ferrous sulfate 200 mg tablet has 30 mg of elemental iron. කීයක් තියෙනවද? තියෙන්නේ මේ නම් 65 මතක තියාගන්න. Adverse effect of oral iron are unrelated to the dose of elemental iron given. Side effect unrelated. Adverse effect of oral iron are unrelated to the dose of elemental iron given. What do you mean? ඇත්තටම oral iron වල adverse effect එන්නේ elemental iron ප්‍රමාණය මත තමයි. Unrelated නෑ, ඒක related. හරිද? අනිවාර්යයෙන්ම elemental iron වැඩි වෙන්න side effect වැඩි. ඒකයි කතාව. හරි? උත්තරේ වැරදි. Concurrent administration of tetracycline increases absorption of oral iron. ඒ කියන්නේ iron එක tetracycline දුන්නොත් හරි tetracycline increases absorption of oral iron. Oral iron absorbency එක වැඩි කරනවලු. මොකද කියන්නේ? false. ඔය දෙකේම absorbency අඩු වෙනවා. iron වලයි tetracycline දෙකේම absorbency අඩු වෙනවා. ඒතරේ වැරදි. Breast milk is good source of iron to the body baby. false මොනවාගෙන් දෙන්නේ එහෙනම්? breast milk වලින් iron එන්නේ නැහැ. හරි. ඒක හරි. ඒ කියන්නේ iron එන්නේ නැහැ. උත්තරේ මෙතන වැරදි. එහෙනම් මොනවාද බබාට iron දෙන ක්‍රම? replacement පිටින් තමයි දෙන්න වෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ දෙන්න. ඇයි කිරි හරහා යන්නෙත් නැහැ. හරි පොඩි ළමයි ආහාර ගන්නෙත් නැහැ. කුඩාම ළමයි කිරි තමයි දෙන්නේ. ඉතින් අපිට දෙන්න නම් iron drops දෙන්න වෙනවා. එහෙම ඒවා දෙන්න වෙනවා. හරි? ඇයි පොඩි කාලෙදිම අපේ GI tract එකේ iron ඒවා කරන කට්ටියත් නැහැ. සුද්ධ ජීවිනෙත් නැහැ. දැන් අපිට ඉතින් පිටින් තමයි දෙන්නේ. හරි. ඔන්න 6 වෙනි ප්‍රශ්නෙත් හරි උත්තරේ වැරදි. හරි? දැන් යනවා අපි ඊළඟ කොටසට. හරි? අවසාන කොටස අවසාන ප්‍රශ්නේ අද තියෙන කැල්කියුලේෂන් එකක් තියෙන්නේ නේ මේක නම් ටයිම් එක ටිකක් වැඩි නේ ඒ වගේ ගාන හදන්න එහෙම කරන්නම් මේ තව ප්‍රශ්නයක් තියෙනවා ඊට කලින් නේ respect to quality of medicine. With respect to quality of medicine, describe a monograph of pharmacopoeia. හරි. ඒ කියන්නේ pharmacopoeia එක ගැන describe කරන්න කියනවා. හරි. මේ describe a monograph of a pharmacopoeia. Pharmacopoeia එක monograph එකක් කියන්නේ මොකද්ද? හරි. මොකක්ද අතර monograph එක කියන්නේ? finished product එකේ තියෙන හරි active ingredient එකේ හරිද? හරි එහෙම නැත්නම් excipient වල තියෙන full description එකක් තියෙනවා නම් ඒකට කියනවා අපි monograph එකක් කියලා.
ෆාමකෝපියා එකක සඳහන් වෙලා තියෙනවා හරි මොනෝග්‍රාෆ් කියලා කොටසක්. ඒකේ තියෙන සම්පූර්ණ මොකක් හරි ෆාමසිටිකල් ප්‍රොඩක්ට් එකක තියෙන ඉන්ග්‍රීඩියන්ට්, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් වගේම එක්සිපියන්ට් මේ දෙකේම මොනවද ෆුල් ඩීටේල් එකක් තියෙනවා නම් අපි ඒකට කියනවා මොනෝග්‍රාෆ් එකක් කියලා. හරි ඔන්න මොනෝග්‍රාෆ් එක. හරි රයිට්. අහන්න පුළුවන් එහෙම දෙයක්. right state what do you mean by finished product quality specification finished product quality specification කියන්නේ මොකක්ද in relation with quality of pharmaceuticals quality එකට අදාළව finished product quality specification මොකක්ද finished product finished product කියන එක දන්නවා මොකද්ද අවසානයේ නිෂ්පාදනය සම්පූර්ණ කරලා finished product එකක් දැන් අපි හදනවා ඒකේ quality specifications හරි ඒකේ මොකද්ද Quality can be defined as compliance with the standard when tested per given test method. ඒ කියන්නේ අපි බලන්න ඕනේ හැම වෙලේම යම් කිසි නිෂ්පාදනයක් කරලා ඒකෙන් අහමු ලෙස සාම්පල් අරගෙන අපි ටෙස්ට් කරන්න ඕනේ quality standard වලට අනුව තියෙනවද නැද්ද කියලා බලන්න. හරිද? ඒ ටෙස්ට් ටික අපි කරොත් එහෙම ඒක ගැලපෙනවා නම් අපි කියනවා මොකද්ද? Finished product quality specification right what බලන්න මේ කියනවා given test method standard are available for identification potency availability hurry for absorption and the stability and purity the result of the test must be within the given level hurry given level for example value for potency must be 95 to 105% හරි මේ ටෙස්ට් වල රිසල්ට් එක ඒ ලෙවල් එක අතර තියෙන්න ඕනේ. අන්න ඒකට කියනවා අපි මොකක් කියලාද? ස්ටෑන්ඩඩ් එකේ තියෙනවා කියලා. ඒ ස්ටෑන්ඩඩ් එක අපි කියනවා මේ finished product quality specification කියලා. හරි. These standards are named as finished product quality specification. මේ ස්ටෑන්ඩඩ් තමයි අපි finished product, ඒ කියන්නේ finished product එකක් මනින්න තියෙන specification ටික තමයි ඔය. හරි. ඉතින් ඒකට කියනවා අපි සරලව මෙහෙම කියන්න බය නැතුව මොකද්ද ඕනම ප්‍රොඩක්ට් එකක් හැදුවට පස්සේ අපි quality testing කරන්න ඕනේ. හරි මොනවද මේ ටෙස්ට් වලට අදාළව potency එකට. හරි absorbency එකට අදාළව stability එකට අදාළව purity එකට අදාළව. හරි ඊට පස්සේ assay එකට අදාළව. ඒ කියන්නේ identification test. හරි ඒකට අදාළව අපි ටෙස්ට් කරන්න ඕනේ. මේ ටෙස්ට් හරි මේ ටෙස්ට් වලට අනුකූල වෙනවා මේ ටෙස්ට් එකට අපි කියනවා finished product quality specification එකක් කියලා. හරිනේ වැඩේ. ඔන්න එන finished product quality specification එක කියන්නේ මොකද්ද කියලා කියන්නේ product එකක් හදලා ඒකේ specification standard වලට අනුව ගැලපෙනවද කියලා බලන ටෙස්ට් තියෙනවා. ඒ ටෙස්ට් වලට කියනවා අපි finished product quality specification. ඒවත් නම් කරලම කියන්නේ potency, absorption, stability, purity identification test. හරිනේ? හරිද? හලෝ කියන්න MOH එකේ ඉන්නේ ක්ලාස් එකේ. හරිද? තව ක්ලාස් එක ඉවර නැහැ. දැන් ඉවරට ළඟයි. ඔව්. හරි. අන්තිම දැන් අපි right अंतिम प्रश्न state 5 quality parameters that could be included in a finished product අන්න finished product එක තියෙන්න ඕනේ quality parameters මොනවද කියලා අහනවා හරි මොනවද prednisolone tablet BP prednisolone tablet BP වලට අදාළව quality parameters මොනවද කියලා අහනවා අයියෝ මහ ලොකු දෙයක් නෑ දැන් අපි ඉස්සෙල්ලා කිව්වා මොකද්ද identification test එක potential assay test එක හරි dissolution test එක impurities test එක හරි මේවා specification සාමාන්‍යයෙන් අපි කියනවා අපිට පිටින් බලන්න පුළුවන් ඒවා තමයි appearance එක uniformity of weight hardness friability මේවා තමයි සාමාන්‍යයෙන් අපි හැම වෙලේම කරන test ටික හරි අපි ඉතින් quality specification වලට ගන්නකොට මේ test ටික කියන්නේ මේවා තමයි specific test ටික හරි සාමාන්‍යයෙන් කරන ඒවා තමයි මේවා ඉතින් ඔයාලා විශේෂයෙන් කිව්වනම් මේ ටික වඩා හොඳයි. හරි වඩා හොඳයි. ඉතින් ඔය ටෙස්ට් එක තමයි අපිට කියන්න තියෙන්නේ.
ඔන්න අපි ටෙස්ට් වලටත් ආවා. ඔතනින් අපි මගේ කාලේ ටිකක් ඉක්මවා ගියා. මට ඇත්තටම වෙන වැඩක් කරන්න තියෙන හින්දායි මම විනාඩි 15ක් කලින් අද නවත්තන. 15 නෙවෙයි දැන් විනාඩි 8ක් කලින් තමයි නවත්තන්නේ. මේ කැල්කියුලේෂන් එක ඔයාලා හදලා තියන්න උත්තරේ නිකන් බැලුවට කමන්නේ. හරි? හදලා තියන්න කැල්කියුලේෂන් එක. ඒකට අදාළව අපි මම මේකේ ඩිස්කෂන් එකක් දාන්නම්. මේක ඔඩියෝ එකක් දාන්නම් මම. ඒක ලේසි නැත්තම් ඊළඟ දවසවත් අපි තව පේපර් එකක් සාකච්ඡා කරන්න තියෙන වෙලාවනේ. මේකේ ඔඩියෝ එකක් දාන්න. මේ උත්තරේ ඕනනම් ඔයාලට මේක මම හිතන්නේ ගෲප් එකට මම දාලා ඇති බලන්න. සර් fiability test එක කරනකොට compaction force එක වැඩි කරනකොට fiability decrease වෙනවා කිව්වොත් වැරදි නේද? අපව කියන්නේ මේ ප්‍රශ්නෙක තිබ්බේ සර් මම ප්‍රශ්නේ කියන්නද? කියන්නකො. Tablet fiability is decreased by increasing the compaction force. ඒක true the false the viability decreased by increasing compaction force. compaction force. ඒ කියන්නේ compaction force එක කියන්නේ මොකද්ද? friability test එකේදී මොකද වෙන්නේ කියන්නේ උඹට ඉස්සෙල්ලාම. friability කියන්නේ මොකද්ද? කැඩෙන ප්‍රතිශතය. නේද? කැඩෙන ප්‍රතිශතය. අපි ඒකනේ අර මැෂින් එකට දාලා කරකන්නේ. නේද? කැඩෙන ප්‍රතිශතය. ඒ කියන්නේ අපි දාලෙවල වාර 100ක් කරකනවා. නේද? වාර 100ක් කරකනවා. ඒ කියන්නේ එක මිනිත්තුවකට එක විනාඩියකට වාර 25ක් කරගෙන රවුන්ඩ් 25ක් කරගෙන විනාඩි 4ක් කරකනවා. කරකලා මුලදී අපි බලනවා මුලදී weight එක ගන්නවා මැෂින් එකට දානවා කරකනවා ඊට පස්සේ මොකද කරන්නේ අවසාන weight එක ගන්නවා. ඒකේ loss වෙච්ච weight එක අපි බලනවා. ඕකනේ කරන්නේ friability වලදී. දැන් මේ ප්‍රශ්نين අහන්නේ friability increases with the compaction force. හරි compaction force එක වැඩි කරන්න friability increase වෙනවා. හරිද වැරදිද? වැඩි වෙනව නේද සර්? ඈ ඒ කියන්නේ අර මැෂින් එකේ මේ කැරකෙන වාර ගණනද? සාමාන්‍ය වාර ගණන කියන්නේ අපි මේ compaction කියන්නේ උතනදී එකිනෙකට ගැටෙන එක. කියන්නේ වේගෙන් ඒක කරකනකොට. හරි? වේගය වැඩි වෙන්න කැඩෙන ප්‍රතිශතය වැඩි වෙනවා. හරිද? වැඩි වෙනවා කියන්නේ අනිවාර්යෙන් friability එක වැඩි වෙනවා. දැන් ඕක කියන්නේ friability increases with the increase of compaction. එහෙම නේහන්නේ? fiability එක decrease වෙනවා කියලා මෙතන තියෙන්නේ සර්. compaction වැඩි වෙද්දි decrease වෙන්නේ නැහැ. ඒක increase වෙන්නේ friability එක. උත්තරේ වැරදි එහෙනම්. හරි සර්. හරිනේ? right. හරි සර්. එහෙනම් ඔන්න ඔයාලගේ පේපර් එකට උත්තර ටික අපි ඊළඟ සතියේ අලුත් පේපර් එකක් ওই විදිහටම සාකච්ඡා කරමු. මම හිතනවා මම උත්තර මෙහෙම දාලා කරන එක හොඳයි කියලා. ඔයාලා ලේසි වැඩිනේ. එහෙම කමක් නැද්ද? නැත්නම් උත්තර නොදා කරන්නද? දාන්න සර් උත්තර ටික දාන්න කමන්නේ. සර් උත්තරේ. මේ ඉතින් නේද? ලේසි සර්. උත්තර ටික දාන්න ලේසි. හරි. හරි. අපි එහෙනම් ළඟ සතියේ හම්බෙමු රිවිෂන් එකේ කට්ටිය. හෙට දේවරු අපි උත්සාහය ගමු කරන්න පුළුවන් වෙයි. හරි එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන්. thank you sir. හරි. Thank you. Thank you.